right tenses ගැන පොඩි රිවිෂන් එකක් කෙටියෙන් විනාඩි 30ක වගේ කාලයක් අරන් මම කියලා දෙන්න හදන්නේ එක පුතෙක් අහපු නිසා. සාමාන්‍යයෙන් tenses කියලා කියන්නේ කාල. හරිද? මේක හොඳට අහගන්න. මේක වීඩියෝ එක නැවත බැලුවන් පස්සේ හොඳට තේරෙයි. මේ ඕනම ලැන්ග්වේජ් එකක් ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් කාල අපිට තුනක් හම්බ වෙනවා. නේද? ඕනම භාෂාවක් ගත්තාම. එකක් තමයි මේ present කියන එක. ඒ කියන්නේ present. ඊළඟට number 2 තමයි past කියලා කියන්නේ අතීතය. number 3 එක හැමෝම දන්නවා future. මෙන්න මේ ප්‍රධාන කාල තුන ඉංග්‍රීසි වලදී උපප්‍රභේද වලට කැඩිලා කොටස් 12ක් ඇති වෙනවා. හරිද? කොටස් 12කට මේවා බෙදෙනවා. present එක, past එක, මේ future එක කියන ඒවා කොටස් 12කට කැඩෙනවා. දැන් මේ present කියන එක ගත්තට පස්සේ මේ වර්තමාන කාලය කියන එක ගත්තට පස්සේ එයා කොටස් 3කට කැඩෙනවා. right? මෙයා කොටස් 4කට කැඩෙනවා. මෙයා කොටස් 4කට කැඩෙනවා. past එක මෙයාත් කොටස් 4කට කැඩෙනවා. අන්නේ විදිහට කොටස් 4 ගානේ කැඩිලා තමයි tenses 12 නිර්මාණය වෙලා තියෙන්නේ ඉංග්‍රීසි වල. හරිද? මෙයා 4යි, මෙයා 4යි, මෙයා 4යි විදිහට. එතකොට අන්න ඒ නිසා තමයි ඉංග්‍රීසි වල tenses 12ක් තියෙනවා කියලා කියන්නේ. තේරෙන භාෂාවෙන් කියනවා නම් ඕනම කෙනෙකුට මොනවා හරි වාක්‍යයක් නිර්මාණය කරගනිද්දී දැන් අපි මොනවා හරි වාක්‍යයක් නිර්මාණය කරගනිද්දී අපේ හිතට ඉස්සෙල්ලාම එන්නේ සිතුවිල්ලක් නේකනේ. දැන් නිකන් අපි කතා කරද්දී කියනවා මේ අපි බත් කනවා කියලා අපි ගමුකෝ. හරිද? මම මේ තේරෙන විදිහට කියලා දෙන්න හදන්නේ. අපි බත් කනවා. මෙහෙම දැන් සිංහල වලින් වාක්‍යයක් හිතට આવුතින් අපිට මේක ඉංග්‍රීසි වලට කියද්දී අපි ඉස්සෙල්ලාම පොඩි දේවල් ටිකක් අවබෝධ කරගන්න ඕනේ. හරිද? දැන් මේ වාක්‍යයක් ගත්තාම මේකේ සාමාන්‍යයෙන් කොටස් 3ක් අපිට හම්බ වෙනවානේ. සිංහලෙන් හිතමුකෝ. මේක සිංහල ක්‍රමය මම පෙන්නන්නේ. අපි බත් කනවා. එතකොට මේකේ ඔයාට දකින්න පුළුවන් කොටස් 3ක් තියෙනවා. හරිද? එතකොට මේ අපි කියලා කියන්නේ වාක්‍ය තුල බත් කනවා කියන ක්‍රියාව ඇක්ෂන් එක කරන මිනිස්සයානේ. අපි තමයි මේ වැඩේ කරන්නේ. කරන කෙනා, කරන්නා නේද? ඩුව. අපි මම ඉංග්‍රීසි ටික නැතුව පොඩ්ඩක් සිංහලෙන් ටික ඉස්සෙල්ලා පැහැදිලි කරලා දෙන්නම්. හරිද? මෙන්න මේ අපි කියන එක්කෙනා තමයි මේ වාක්‍යයේ ඉන්නේ වාක්‍ය කරන කෙනා. හරිද? කරන කෙනා. අන්නේ කරන කෙනා කියන එකට තමයි කර්තෘ කියලා කියන්නේ. සිංහලෙන්. හරි? ඊට පස්සේ ඔයාට පේනවා මේ ක්‍රියාපදයකුත් තියෙනවා හැමෝම දන්නවා කනවා කියලා. කනවා කියන එක ඇක්ෂන් එකක්. ඒක ක්‍රියාවක්. ඉතින් ඒ නිසා ඒකට අපි කියනවා ක්‍රියාපදය කියලා. හරිද? ක්‍රියාව. ක්‍රියාව එහෙම නැත්නම් ක්‍රියාපදය. වචන වලට හිර වෙන්නේ නැතුව හොඳට මතක තියාගන්න මේ කියන රස කතාව. ඊපස්සේ කෑමට ලක්වන්නේ ඔයා කටට දාලා හව් ගාලා හපන්නේ නේද? හැපීමට ලක්වන දෙයක්ද්දී මොනවද? බත්. ඒ කියන්නේ කර්මය කියන්නේ අන්න ඒකට ක්‍රියාවට ලක්වන දෙය. කර්මපදය නේද? කර්මය. එතකොට කර්මව කියලා වෙදුනේ. right. කර්මය කෑමට ලක්වන දේ තමයි බත්. අන්න එයාට තමයි කර්මය කියලා කියන්නේ. එතකොට ඔය මහා ලොකුවට සිංහල වල අපිට හෙන උක්තය ආඛ්‍යාතය කියන මහා බර වචන හරිද? ගොඩාරියක් අපිට ඇහෙන්නේ මෙන්න මේවා සම්බන්ධයෙන්. එතකොට සිංහල වලදී මේ සිංහල ක්‍රමය තමයි ඉස්සෙල්ලා කියන්නේ. වාක්‍යයක් නිර්මාණය කරද්දී මුලින්ම යෙදිලා තියෙන්නේ සබ්ජෙක්ට් එක. එකට යෙදිලා තියෙන්නේ. දෙකට තියෙන්නේ ඔබ්ජෙක්ට් එක. එහෙම නැත්නම් කර්මය කියන එක තමයි number 2 විදියට යෙදිලා තියෙන්නේ. වාක්‍යයේ දෙවණියට සෙට් වෙලා තියෙන්නේ කර්මය. නේද? මිනිස්සෙක්ගේ මුලින්ම තියෙන්නේ ඔළුව, ඊට පස්සේ නෙක් එක, එහෙම නැත්නම් බෙල්ල. අන්න ඒ වගේ. ක්‍රියාපදයේ තියෙන්නේ සිංහල වල තුන්වෙනියට. හරිද? ඔයාට ඒක පැහැදිලිව පේනවා මේ සෙන්ටෙන්ස් එකක් ගත්තට පස්සේ. අපි දැන් මේක ඉංග්‍රීසි වලින් ලිව්වොත් මේකට මම මේ නිකන් නම් කරන්නම්. මේ තමයි සිංහල ක්‍රමය. හරිද? සිංහල ක්‍රමේ වාක්‍යයක් අරගෙන කපලා කොටලා ඒකේ නම් කරලා බැලුවොත් අපේ භාෂාව තුළ භාවිතා වෙන ක්‍රමය තමයි මේ විදිහට තමයි සාමාන්‍ය සෙන්ටෙන්ස් එකක පද ටික පෙළ ගැහෙන්නේ. හැබැයි ඉංග්‍රීසි වලට ගියාන් පස්සේ මේකේ ටිකක් වෙනස් වෙනවා. ඒ කොහොමද කියනවා නම් මේ වාක්‍යෙම අරගෙන මම ලියන්නම්.
අපි බත් කනවා කියන එක අපි ඉංග්‍රීසි වලින් ලියන්නේ we eat rice කියලා නේ. එතකොට ඔයා මේක දන්නවා. ඔයා දන්න දෙයක් තමයි මම මේ කියලා දෙන්නේ. හරිද? we eat rice කියන එක. එතකොට මේ කොටස් ටික අරගෙන නම් කරලා බැලුවොත් ඒකෙම we කියන්නේ subject පදය. කතෘනේ subject එක. කතෘ කියලා කියන්නේ ඉංග්‍රීසි subject එක. ඊළඟට තමයි දෙවනියට එදිලා තියෙන්නේ නේද? දෙවනියට තියෙන්නේ කනවා කියන එක. දෙවනියට තියෙන්නේ මොකද්ද? කනවා කියන එක, eat කියන එක. eat මේක ක්‍රියාපදේ. ක්‍රියාපදේ ඉදිරිය තියෙන්නේ දෙවනියට. එතකොට සිංහල වලට වඩා ඉංග්‍රීසි වල පොඩි වෙනසක් තියෙනවා. verb එක ඉදිරිය තියෙන්නේ දෙවනියට. හරිද? අන්තිමට තියෙන්නේ කෑමට ලක්වන දෙය. ඒ කියන්නේ rice කියන වචනය. but. එයාට අපි කියන්නේ කර්ම පදේ. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් කියන්නේ object එක කියලා. මෙන්න මේ ධර්මතාවය මෙන්න මේක හරියට අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ ඉංග්‍රීසි ක්‍රමයේදී වාක්‍යයක පද පෙළ ගැහෙන්නේ සිංහල ක්‍රමයට වඩා වෙනස් විදියට නේද? ඉංග්‍රීසි තුල මේක යන්නේ මේ විදියට. ඒ කියන්නේ එකට යෙදিলা තියෙන්නේ subject දෙකට verb තුනට object. සිංහල වල නම් එකට subject දෙකට object තුනට verb. කොහොම තමයි සරලව සාමාන්‍යයෙන් යන්නේ. එතකොට අපි first of all we have to understand that there is a big difference between English and Sinhala. In English language we can see the subject, after that the verb, and then the object. In Sinhala, subject, object and verb. This is the method that we can see in two sentences in Sinhala and English. මං හිතන්නේ මේ කතාව මුලින්ම පැහැදිලි. ඕක තමයි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන දේ. හරිද? මේ ස්ක්‍රීන් එක මම මෙහෙම අයින් කරනවා තව චුට්ටකින්. ටෙන්සස් කියන පාඩම ඇවිල්ලා හරියට ගෙයක් හදනවා වගේ. ගෙයක් හැදීම තමයි අපේ අරමුණ. හැබැයි ගේ හදන්න කලින් කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒ තමයි ගෙපල කපන්න ඕනේ. නේ? ඊට පස්සේ බාස්ලට කියන්න ඕනේ. ෆවුන්ඩේෂන් එක දාන්න ඕනේ. නේද? නැකත් බලලා. එන අයට සංග්‍රහ කරන්න ඕනේ. මේ වගේ ගොඩාරියක් වැඩ තියෙනවා. ඉතින් අන්න ඒ වැඩ ටික කරගත්තට පස්සේ තමයි හවුස් එකක් එහෙම නැත්නම් ගෙයක් ගොඩනැගීම කියන වැඩේ පටන් ගන්නේ. ටෙන්සස් කියලා අපිට ගොඩක් වෙලාවට උගන්වන්නේ ලොකුවට මාතෘකාව දීලා ඉවරලා ටොපික් එක යටතේ එක්සැම්පල් ටිකක් කියලා දෙනවා. ඒක හරියට ඇඟට උරා ගන්නේ නැහැ. ඒක මටත් පොඩි කාලේ වෙලා තියෙන දෙයක්. ඒ නිසා තමයි මම හිතනවා මේ විදිහට කියලා දෙන්න පටන් ගන්න. මේක තමයි පළවෙනි පියවර. අපි ඔන්න ගෙපල කැපුවා. ඉස්සෙල්ලම අඳුරගත්ත අපේ එකයි ඉංග්‍රීසි අතර වෙනස. ඊට පස්සේ මම කියනවා මෙන්න මේ කෑලි තුනක් හම්බ වුණානේ. මේ කෑලි තුන ගැන. හරිද? subject, verb, object කියන එක ගැන. ඉතින් ඔයාට මේක short note එකේ දාගන්න පුළුවන්. හරිද? දැන් මේ subject කියන කට්ටිය ගත්තට පස්සේ වාක්‍ය නිර්මාණය කිරීමේදී මුලට යෙදෙන කට්ටිය ක්‍රියාපදයේ ක්‍රියාව සිද්ධ කරන කට්ටිය ගත්තට පස්සේ මෙයාලා වර්ග දෙකකට අපිට කඩන්න පුළුවන් සාමාන්‍යයෙන්. subject ලා. හරිද? ඉතින් මේ subject ලාගේ වර්ග දෙක එකක් තමයි මම නම් කරනවා මේ singular කට්ටිය කියලා. ඒ කියන්නේ මේ ඒක වචන කට්ටිය. හරිද? අනික් කට්ටිය තමයි plural කට්ටිය. ක්‍රියාවක් කරන කට්ටිය ගත්තොත් දැන් අපි අඹ ගෙඩියක් කනවා කියලා කිව්වොත් කවුරු හරි කරන්නේ කවුද? අපි කිව්වහම ගොඩාරියක් අය ඉන්නවනේ. එතකොට ඒක බහුවචනයි. නිමල් මට ගහනවා කියලා ගත්තොත් ඒ ගහනවා කියන එක කරන්නේ නිමල්. ඒ නිසා නිමල් කියන මනුස්සයා එක්කෙනෙක්. එතකොට අපි කියනවා ඒකේ සබ්ජෙක්ට් එක ඒක වචනයි. අම්මා හැමදාම බත් උයනවා. ඒ වාක්‍යයේ අම්මා තමයි ක්‍රියාව කරන්නේ. එතකොට ඒ අම්මා කියන එක්කෙනා එක්කෙනෙක් නෙනේ. තනි එකක්. අපි අන්න ඒවට තමයි සිංගියුලර් කට්ටිය කියලා කියන්නේ. එතකොට මේ සිංගියුලර් ආයත උදාහරණ ගත්තොත් සාමාන්‍ය ප්‍රධාන වශයෙන් අපිට හම්බ වෙනවා he, she, it වගේ පද නේද? ඕනනම් තව ගන්න පුළුවන් නිමල් නේද? the teacher වගේ ඒවා ඕන තරම් ගන්න පුළුවන් නේ. මම ඉතින් පොඩි ඩොට් පේලියකුත් තිබ්බා. plural කට්ටිය ගත්තට පස්සේ නේද? we, අපි,
you කියන්නේ ඔයා, ඔයාලා, ඔයගොල්ල නේද? ඔබතුමා ඒ වගේ එකක්. they කියන ගත්තාම ඒගොල්ලෝ, ඒ කට්ටිය, ඔවුන් නේද? ඒ කාණ්ඩේ අපි බය නෑ ඒ කාණ්ඩෙට. අර ඒ අය කියලා කියන්නේ ඔවුන් කියලා කියන්නේ they. හරිද? ඉතින් එතකොට මේ teachers නේද? ඕනනම් තව ගන්න පුළුවන් girls බහුවචන කට්ටිය. එතකොට හරි. එතකොට මෙන්න මේ වගේ බහුවචන කට්ටිය කියන කට්ටිය කියනොත් සෙන්ටෙන්ස් එකක් පටන් ගන්නවා. නේද? එතකොට මේ අය ගැන සබ්ජෙක්ට් එක ගැන ඔයා ඕක දැනට දැනගත්තාම හරි. වර්ග දෙකකට බෙදෙනවා. මේ I කියන එක්කෙනා ගත්තාම මම කියන එක්කෙනා ගත්තාම එයා ටිකක් වෙනස්. හරිද? මම දැනට I කියන එක්කෙනාව තියෙනවා මේ ප්ලූරල් පැත්තේ. දැනට හොඳට මතක තියාගන්න හරි. නැත්නම් කියන්න එපා සර් කිව්වා I ප්ලූරල් කියලා. එහෙම එකක් නෑ. I එක තැනකදී සිංගියුලර් වෙනවා අපිට අහු වෙනවා. දැනට මතක තියාගන්න. දැනට I බහුවචන පදයක් කියලා මතක තියාගන්න. මේ ගැන පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් ඔයා දන්නවා you කිව්වහම ඔබ, ඔබලා නේද? තේරුම් ගොඩක් තියෙනවා. මම සෙතිකට කියනවා ඔයා හොඳ ළමයෙක් කියලා. You are a good child. ඔයා හොඳ ළමයෙක්. ඔයා හොඳ ළමයෙක්. එහෙමත් දන්නේ නැහැ ඉතින් නේද? මම කියන යාට ඒව you are a good child. එතකොට you කිව්වහම තමයි දාලා තියෙන්නේ බහුවචනයක් නිසා. you කිව්වහම ඇත්තටම එතනදී ඉන්නේ එක ළමයයි. සෙතිකව අපි සෙතිකව නිරීක්ෂණය කරොත් බීකරයක් ඇතුළට දාලා ලොකු වීදුරු බීකරයක් අරගෙන සෙතිකව ඒකට දාලා බැලුවොත් ඇත්තටම අපිට පේන්නේ ඉන්නේ එක පිරිමි ළමයා එතනනේ. එක ළමයයි ඉන්නේ. එතකොට මේ එක ළමයා එයා ළමයා පුද්ගලයෙක් විදිහට එක්කෙනෙක් වුණාට ව්‍යාකරණ තුලදී සලකන්නේ you කියන වචනය බහුවචනයක් විදිහට. හරිද? ඒ නිසා මේ ඇක්චුවල් වර්ල්ඩ් එකේ එහෙම නැත්නම් මේ සත්‍ය ලෝකයේ අපිට එකක් කියලා පේනෙන මිනිස්සයව වචනයක් විදිහට you බහුවචන නිසා ඉංග්‍රීසි වලදී මෙයා you කියන එක බහුවචනයි. හොඳට මතක තියාගන්න ඒවා. ඒවා හැදුවේ අපි නෙමෙයි ව්‍යාකරණඥයෝ. ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන කට්ටිය තමයි මේක කියන්නේ මෙයා ප්ලූරල් you. හරිද? ඉතින් ඇත්තටම මං එක්ක මිනිස්සෙක්නේ. ඒ වුණාට එයා ප්ලූරල් you කියද්දී. හරිද? ගොඩාරියක් අය ඉන්නකොටත් අපි you කියනවනේ. හරි. එතකොට I කියන එක්කෙනත් පුද්ගලයෙක් විදිහට ගත්තාම මම කිව්වහම එක මිනිස්සයයි ඉන්නේ එතන. හරිද? ඉතින් මම යනවා කියලා කියන්නේ I go. ඔය හැමෝම දන්නවා මේක I go නේද? නේද? එතකොට I කියන වචනයත් එක්ක සාමාන්‍යයෙන් යොදන්නේ බහුවචන ක්‍රියාපද present tense එකේදී. simple present වලදී. I සැලකිලා තියෙන එතකොට plural පදයක් විදියට. ඔයා කණ්ණාඩි ඉස්සරහට ගිහින් බලන්නකෝ කතරගම දෙවියෝ වගේ ඔයා නිකන් plural වෙලා නැහැ නේ. ඒ කියන්නේ අත් 12ක් ඇවිල්ලා පුද්ගලයා ගොඩාරියක් පේන්නේ නැහැ නේ. එතකොට ඉන්නේ එක මිනිස්සයා. නමුත් I කියන එක්කෙනා ව්‍යාකරණ තුල සලකන්නේ simple present tense එකේදී අපි පාවිච්චි කරද්දී එයා බහුවචන පදයක් විදියට. හැබැයි I කියන වචනය simple past tense එකේදී singular පදයක් බවට පත් වෙලා තමයි පාවිච්චි කරන්නේ. ඒව ගැන මම ඉස්සරහට කියන්නම්. subject ගැන ඔන්න ඔයා ওই ටික දැන් දැනගත්තාම හරි. ඊළඟට subject එකට පස්සේ මම කියලා දෙනවා මේ verb එක. ගේ හදන්න පාවිච්චි කරන ඊළඟ වර්ගය. දැන් මුලින්ම subject ගැන කිව්වනේ. ඊට පස්සේ verb එක. ඉංග්‍රීසි වල පොඩි තියරියක් තියෙනවා. ඔයා දන්න verbs තියෙනවනේ. දැන් උදාහරණයක් විදියට go කියන එක නේද? ඔයා දන්න හැම ක්‍රියාපදයක්ම come. මේ run. හැමෝම දන්නේවා නේද? jump. මේ විදියට තියෙන ක්‍රියාපද ගත්තම හරිද? ගොඩාරියක් තියෙනවනේ. මේ verbs වල එක දෙයක් මතක තියාගන්න ඕන. මෙන්න මෙහෙම හම්බ වෙන ක්‍රියාපද ඇවිල්ලා සාමාන්‍ය base form එකෙන් තියෙන ඒවා. අපි කියන ක්‍රියාපදයක මේ මුල් ස්වරූපයට base form එක කියලා. හරිද? මේවට කියන්නේ base form එක. එහෙම නැත්නම් පදනම් ස්වරූපය. හරිද? මේ base form එක කියන එක මේ base form එක තමයි සාමාන්‍යයෙන් simple present tense එකේදී අපි පාවිච්චි කරන හම්බ වෙන්නේ. මෙන්න මේක බහුවචනයක් විදිහට තමයි සැලකෙන්නේ. හරිද? මේ විදිහට ඔයා දන්න කියන හැම ක්‍රියාපදයක්ම ගත්තොත් go, run, cut, put, jump, hit, නේද? cry, write, learn, understand මේ හැම ක්‍රියාපදයක්ම ඔයා දන්න ඒවා හිතේ දැනට ඒව සලකන්නේ බහුවචන පද විදියට. හරිද? නිකන් ඒක තමයි වැදගත්ම දේ. මේවා
බහුවචන එහෙම නැත්නම් ප්ලූරල් පද ලෙසින් සැලකෙනවා. හරිද? ඕනනම් ඔයාගේ ෂෝට් නෝට් එකේ දාගන්න මේක. මේවා සැලකෙන්නේ ප්ලූරල් පද විදියට. එතකොට හොඳ අවධානයෙන් අහන් ඉන්න හරිද? හරි පුතේ ගැටලුවක් නෑ හරිද? මම දැක්වා දැන් එනවා. very good. යන්නේ quality එකට මම ගරු කරනවා. ක්ලාස් එකට එන්න බැරි වුණාම ඒක කලින් දැනුම් දෙනවා. ඒ වගේම පහ වුණාම එක්ස්කියුස් කරනවා. හරිද? එන්න බැරි ඒවා කලින් කියනවා. මම ඒවට ගොඩාක් කැමතියි. මේවා බහුවචන පද ලෙස තමයි සැලකෙන්නේ. එහෙනම් ඔයා දැන් දන්න ක්‍රියාපදයක් කවුරු හරි යවුව රන් කියන එක ඒක වචන පදයක්ද බහුවචන පදයක්ද කියලා ඔයා දැනගෙන ඉන්න ඕන. මේ හැම ක්‍රියාපදයක්ම දන්නේ ඒවා බහුවචන පද එහෙම නැත්නම් ප්ලූරල් වචන විදියට සැලකෙනවා. හැබැයි මෙතන මෙහෙම එකක් තියෙනවා. has කියන එක එහෙම ඒව බහුවචන නෙමෙයි. හරි? has එක එහෙම. ඒක have කියන වචනයක් තියෙනවනේ නේද? මම මේ දැනට తాවකාලික knowledge එකක් දෙන්නේ. හැබැයි මේක හොඳට පපුවට වදී. හරිද? මේව බහුවචන පද විදිහට තමයි සලකන්නේ. දැන් ඔයාගෙන් අම්මා ඇවිල්ලා අහනවා තට්ටුවක් දාලා. හරිද? කනවා. කනවට කියන්නේ eat කියලානේ. එතකොට කනවා කියන වචනය බහුවචනද ඒක වචනද කියලා අහනවා. කෝටුවක් අරගෙන තමයි අහන්නේ. කෝට්ටක් අරන් බය කරලා අහනවා මේ ළමයා. eat කියන වචනය singularද pluralද? ඔයා කියන්න ඕන plural කියලා බය නැතුව. කෝටුවෙන් ගහන්න මාවත් කියන්න ඕන plural කියලා. එහෙනම් ගහක් උඩ නැගලා හිටියත් පොළොවේ වලක් අරගෙන ඒක ඇතුලේ බහැලා ඉද්දි කවුරු ඇහුවත් කොයි විදියට සීතල පරිසරයකින් නම් ඇහුවත් ඕනම ක්‍රියාපදයක් බහුවචන පදයක් විදියට తాවකාලිකව දැනට මතක තියාගන්න මේ වගේ ක්‍රියාපද බහුවචන බව. එතකොට අපි දැන් සීසෝ පදින්න හදන්න ඊළඟට. මේ එකකට එකක් මං කියන ඒවා හොඳට සම්බන්ධයි. හරිද? දැන් මම සීසෝවක් පදින්න හදන්නේ. අර අපි සබ්ජෙක්ට් ගැන කියලා දුන්නන්නේ. සබ්ජෙක්ට්. දැන් මම කියලා දුන්නේ verb ගැන. මේ කියලා දුන්නේ. verb ගැන කිව්වේ එක දෙයයි. ඒ තමයි සෑම ක්‍රියාපදයක්ම ඔයා දන්න ඒවා බහුවචනයෙන් තියෙන්නේ කියන එක. එතකොට ළමයි මේ සබ්ජෙක්ට් එක විදියට ඔයාලට මතකද සබ්ජෙක්ට් පද ඒක වචන බහුවචන කියලා වර්ග දෙකකට කැඩුවා. singular plural කියලානේ. singular plural කියලා මම මෙයාලා කාණ්ඩ දෙකකට බෙදාගත්තා. ඔයාලට ස්ක්‍රීන් එක හොඳට බලන් හිටියොත් ඒ කතාව හොඳට තේරෙයි. නේද? දැන් මේ singular ඒවා මේ පැත්තේ මම මෙතන ලියනවා plural කියලා අයිමත් මතක් ගන්න නේද? දැන් singular කට්ටිය අර she වගේ එකක් ගමුකෝ නේද? he. මම he ගන්නම්. හැමෝටම පේන්න he. ඔව්. එකක් මෙතනට ගත්තා. plural එකක් ගන්නම් පේන්න we කියලා අපි. පැහැදිලිනේ? දැන් verb එකක් මම මෙතන නිකන් ලියනවා. verbs ටිකක් right කියන්නේ ලියනවානේ. හැමෝම දන්න ඒවා මේවා right. teach කියන්නේ උගන්වනවා. teach. හරිද? මම මේ දෙකක් මෙතන ලියන තව එකක් ලියන go. එකමනේ මේක පැහැදිලි කිරීම සඳහා. දැන් මේ subject වාක්‍යයක් තුල subject එකට පස්සේ verb එක නේ දෙන්නේ නේ. එතකොට මේ දෙන්න අතර පොඩි සම්බන්ධයක් තියෙනවා. මොකක්ද ඒ සම්බන්ධය? පුදුමාකාර රහසිගත සම්බන්ධයක්. හරිද? දැන් subject පදය සහ verb එක විවාහ වෙන්නයි හදන්නේ. මොකක් වෙන්නද හදන්නේ? මේ දෙන්න විවාහ වෙන්න හදන්නේ. subject පදය ගිහිල්ලා බලනවා තමන්ගේ කේන්දරේ. කතාවක් කියන්නේ subject පදය ගිහින් කේන්දරේ බලනවා. එයාගේ පදය එයා ගිහින් බැලුවාම එයා singular. subject පදය singular. right wait. subject පදය ගිහින් කේන්දරේ බලනවා විවාහයට පෙර. එයා plural. එයා කසාද බඳින්න හදන මේ verb එක සාමාන්‍යයෙන් අපි කියලා දින මේ හැම වචනයක්ම plural බව. එතකොට ළමයි මෙයාත් plural මෙයාත් plural. එතකොට මේ කට්ටිය දාන වාක්‍ය හදන්න පුළුවන් ලස්සනට. කොහොමද දන්නවද? මෙන්න මේ වගේ. එතකොට වැරදි නෑ. දැන් අපි කියන plural එක්කිනා ගිහිල්ලා අපි ලියනවා කියලා ගන්න. අපිට ලස්සනට පුළුවන් we write කියලා ලියන්න. we write. එතකොට we කියන එක්කෙනාත් බහුවචනයි write කියන එක්කෙනත් මම කලින් කිව්වා බහුවචනයි කියලා. එතකොට මෙයත් බහු මෙයත් බහු. එහෙනම් මෙයා හරි නේද? මේ දෙන්න මැච් වෙනවා. මේ දෙන්න හොඳ දෙන්නෙක්. හැබැයි මට ඕන වෙනවා යම් වෙලාවක ඒක වචන එක්කෙනෙක් සහ මේ ක්‍රියාපදයක් තියන්න. මම එතකොට ඒක ඔයාට පැහැදිලි කරන්න අරගන්නවා. ඔහු ලියනවා කියන වාක්‍ය.
හරිද? ඔහු ලියනවා. බලන්නකෝ. එයාට වෙන්නේ මොකද්ද කියලා ඒ පාර. ඔහු කිව්වාම එක වචනයක් නිසා ලියනවා කියන එක අපිට බහු වචනයක්. එතකොට අපි කරන්න ඕනේ දේ තමයි කවුරු හරි ලිව්වොත් ඔහු ලියනවා කියන එක ලියාගනිද්දි he write කියලා අන්න එතකොට වර්ධිනවා. මොකද ඒ දෙන්න ගැලපෙන්නේ නැහැ. ඒකට තියන්න බෑ. ඔහු ලියනවා කියලා කියද්දි he write කියලා කවුරු හරි ලිව්වොත් ඒක වැරදි. මේකට හේතුව තමයි write කියන වචනේ බහු වචනයි. මොකද ක්‍රියාපදේ අපි හැම ක්‍රියාපදයක්ම බහු වචනයි කියලා දන්නවා දැන්. he ඒක වචනයි. එහෙනම් මේක දැන් වැරදි. this is wrong. මේකට මම වැරද්දක් දානවා. අන්න ඒ නිසා මට මේක ලියා ගන්න වෙනවා. මට මේ he ඕනමයි ලියන්නේ. ඔහු ලියනවා කියලා තමයි මට කියා ගන්න ඕන. he. ඒක නිසා මම write කියලා ලියලා ඉවර වෙලා මේ ක්‍රියාපදයට s එකක් දානවා. එතකොට he writes කියලා තමයි වැටෙන්නේ. දැන් ඔයා දැක්ක මං අකුරක් එකතු කරා මේ වචනෙට. නේද? මොකක්ද එකතු කරපු අකුර? s අකුරක්. එහෙනම් ළමයි s එකක් දැම්මට පස්සේ ක්‍රියාපදයක් මෙයාට ගැලපෙන විදිහට මෙයත් ඒක වචනයට හැරුණා. එහෙනම් ක්‍රියාපද ඒක වචනයට හරව ගන්න අපිට පුළුවන්. s දාලා. එක ක්‍රමයක්. ඒ ඇයි දැම්මේ? සබ්ජෙක්ට් එකට ගැලපෙන විදිහට මෙයත් ක්‍රියාපදේ හරව ගන්න ඕන උනා මට. එහෙනම් පොඩි නීතියක් දැන් ඔයා දැනගන්න ඕන. ඒ තමයි වාක්‍යයක් නිර්මාණය කරද්දී නිවැරදිව නේද? සබ්ජෙක්ට් එක සිංගියුලර් නම් verb එකත් සිංගියුලර් වෙන්න ඕන. හරිද? සබ්ජෙක්ට් එක නේද? සිංගියුලර් නම් verb එකත් තනි එකක් සිංගියුලර් වෙන්න ඕන. මම ඒක නම්බර් 1 ලිවීමෙන් මම අදහස් කරේ සිංගියුලර් කියන කතාව. සබ්ජෙක්ට් එක සිංගියුලර් නම් verb එකත් සිංගියුලර් වෙන්න ඕන. අනිත් එක නම් අපි මුලින්ම ලියපු v වගේ එකකින් පටන් ගත්තාම verb එක කොහොමත් plural. එහෙනම් අපි ඒ නීතිය ලියාගමු. සබ්ජෙක්ට් එක මේ සබ්ජෙක්ට් එක plural නම් verb එකත් plural වෙන්න ඕන. මම මේ නිකන් ඉරි කැලි ගහන්නේ හරිද? p අකුරෙන් කියන්නේ plural කියලාද? හරි. දැන් ඔයාලට ඒක තේරුණා හොඳට. එතකොට ළමයි ඔයා තව අතුරු දෙයක් මෙතනදි ඉගෙන ගත්තා. ඒ තමයි මෙන්න මෙයාව ක්‍රියාපද ඒක වචනයට හරවන්න පුළුවන් ක්‍රම එකක් ඔයා ඉගෙන ගත්තා s දාලා. ඔය s විතරක් නෙමෙයි දාන්නේ. තව අගට දමිලි කරනවා එක එක දේවල්. දැන් අම්මා ගෙදරට ගෙනවා පොලොස් ගෙඩියක්. ඒක ගෙනහලා එයා ඒක කිරට හදනවා සමහරලාට සමහරලාට මිරිසට හදනවා. එහෙනම් උයන්න පුළුවන් එක ක්‍රමයක් නෙමෙයි ක්‍රම කීපයක් තියෙනවා. ඕනම දෙයක්. අන්න ඒ වගේ verb එකක් singular වලට හරවද්දී s දැමීමට අමතරව තවත් ක්‍රම තියෙනවා දෙකක්. ඒ දෙක තමයි දැන් මම දෙන්න හදන්නේ. සිංහල වලදී මහා ලොකු පාඩමක් වන අර සිංහල වල පාඩමක් තියෙනවා අහලා ඇති මේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියලා එකක්. නේද? එහෙම එකක් තියෙනවනේ. ඉංග්‍රීසි වලත් තියෙනවා ඒක. ඒකට කියන්නේ සබ්ජෙක්ට් එකයි verb එකයි අතර මේ තියෙන බොන්ඩ් එක ගැන කියලා දෙන එක. හරිද? සිංහල වල ඔන්නෝම එකක් තියෙනවා. හරි? සිංහල වල කියන්නේ කොහොමයි? මෙන්න මේ දේ සිංහල වල ගොඩාක් නීති තියෙනවා මේක සම්බන්ධයෙන්. හැබැයි ඉංග්‍රීසි වල තියෙන්නේ හරිම සරල දෙයක්. එකම එක නීතිය තමයි සබ්ජෙක්ට් එක සිංගියුලර් නම් verb එක සිංගියුලර් වෙන්න ඕනේ. සබ්ජෙක්ට් එක plural නම් verb එක plural වෙන්න ඕනේ. හරිද? ඕක තමයි නීතිය. ඕක දැනගෙන ගියොතින් හරියට ගේ හදද්දී අපි හොඳ ෆවුන්ඩේෂන් එකක් දාගත්තා වගේ. දැන් බලනවා verb එකක් සිංගියුලර් කරන්න පාවිච්චි කරන අර s දානවට අමතරව තව ක්‍රම තියෙනවා. නේද? මේ සිස්ටම් තුනක් මම කියලා දෙනවා. ක්‍රියාපද එහෙම නැත්නම් verb එකක් නේද? How to transform a verb into singular mode. කොහොමද singular ස්වරූපයට verb එකක් පත් කරන්නේ? අංක 1. හරිද? පළවෙනි එක තමයි අගට දානවා කරන එකද? අගට නේද? යෙදීම. ටයිප් කරන්න බෑ නැත්තම්. අගට දානවා es. අගට es දාන්නේ අපි ක්‍රියාපදයක් අරගෙන අගට es දාන්නේ මොනවා හරි verb එකක් sh වලින් එහෙම නැත්නම් ch වලින් s වලින්
නේද? x වලින් o වලින් සාමාන්‍යයෙන් ඉවර වෙනවා නම් z වලිනුත් ඉවර වෙනවා නම් මේකම තමයි දාන්නේ. මෙන්න මේ අකුරු වලින් මොනවා හරි ක්‍රියාපදයක් ඉවර වන විට අගට es දාලා නේද? අගට e අකුරයි s අකුරයි යොදා හරිද? ඒක වචනෙට හරවනවා, සිංගියුලර් කරනවා. SS කියලා කවුත් කියලා මේක very good. දැන් මම ඒ ළමයට දෙන හොඳ ප්‍රශ්නයක්. ඒව අහන්න ඕනේ. SS මම මේක තියලා ඒකට උත්තරයක් දෙන්න ඕනේ. I really appreciate that question. දැන් මොනවා හරි එකක් ගත්තොත් මම කිස් කියන්නේ හාදු දෙනවටක් කියනවා. දැන් මේක SS වලින් ඉවර වෙලා තියෙන්නේ. හරි? හොඳට අහගන්න. SS වලින් ඉවර වුණයි කියන්නේත් මොන අකුරෙන්ද ඉවර වෙන්නේ ඇත්තටම? ඒත් S නේ. ඒ නිසා තමයි මම S වලින් ඉවර වුණත් ES දානවා කියලා කිව්වේ. ඩබල් S කියන්නේත් ඇත්තටම මේ එක අගට S නේ සෙට් වෙන්නේ නේ. පැහැදිලිද? නිසා අමුතුවෙන් SS කියලා එක පාඩම් කරගත්තේ නැතාට කමක් නැහැ. ඒකයි මම S වලින් ඉවර වෙනකොට ES දානවා කියවම ඔක හරියනවා. නේද? හරි. එතකොට ඒක වචනට හරවනවා මේ අකුරු වලින් ඉවරනකොට. හරිද? උදාහරණයක් විදිහට මෙහෙම push කියන්නේ තල්ලු කරනවා. ඒක වචනේ තමයි SH වලින් ඉවර වෙන්නේ pushes. ජනප්‍රිය උදාහරණය catch කියන්නේ අල්ල ගන්නවා. CH වලින් ඉවර වෙන්නේ catches. තේරුමේ වෙනසක් සිදු නොවෙනවා කියලා හිතේ තියාගන්න. මෙහෙම අපි ඒක වචනෙට හරවද්දී අකුරු දෙකක් අකට දැම්මට නිකන් අයිඩියා එක මේක මීනින් එක වෙනස් වෙන්නේ නැහැ. catch කියන්නේත් අල්ල ගන්නවා, catches කියන්නේත් අල්ල ගන්නවා. හරිද? ඔළුව පටලවා ගන්න එපා. සිංහල වල තියෙන අර ඔහු catch එකක් උඩ පන්දුවක් අල්ලයි, අපි උඩ පන්දුව අල්ලමු. එහෙම කික සිංහල වල යන විදිය අමාරු හිර වෙච්ච ග්‍රැමර් එකක් නෙමෙයි තියෙන්නේ. ඉංග්‍රීසි වල හරි ලේසි. තේරුම වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඇයි සර් මෙහෙම ES දාන්නේ? එහෙම දාන්නේ මෙයාගේ ඒක වචන ස්වරූපය හදාගන්න. ඇයි එහෙම හදන්නේ? එහෙම හදන්නේ ඒක වචන පදත් එක්ක සබ්ජෙක්ට් පදත් එක්ක යූස් කිරීම වෙනුවෙන්. හරිද? දැන් ගෙදර ඉන්න අම්මා කෑම උයද්දී එක්කෙනෙකුට එග් එකක් බොයිල් කරලා දෙනවා. ඒ කියන්නේ මේ බිත්තරයක් තම්බලා දෙනවා. අනිත් ළමයා බිත්තර කන්නේ නැහැ. එයාට අම්මා කරන දේ ඔම්ලට් එකක් දාලා දෙනවා. ඉතින් බිත්තරේම තමයි මේ ඔම්ලට් එක ඇතුලේ තියෙන්නේ. බොයිල් කරපු එක ඇතුලේ තියෙන්නේ. ඔයාලට තේරෙනවනේ මං කියන එක. එතකොට මේකේ ගුණය වෙනසක් නැහැ. කැච් කියන එකට තව අමුතු කෑලි දෙකක් දාලා ලිව්වයි කියලා සිංහල තේරුමේ කියන තමයි මේකේ මීනින් එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මම දැකලා තියෙනවා මේ කියලා දෙනවා කට්ටිය. කැච් කියන්නේ අල්ලයි, අල්ලති, කැචස් කියන්නේ අල්ලයි එහෙම කියලා. එහෙම ඕනි නෑ ළමයි. අපි ඉගෙන ගන්න සිංහල නෙමෙයි. මම මේක though I explain this in Sinhala so that all the students can clearly understand this. Don't adapt Sinhala language to understand English. Right? That is very important. ඉංග්‍රීසි භාෂාව අල්ලගන්න ඒ සිංහල වල ග්‍රැමර් වලට තියලා එකට සමපාත කරලා අල්ලන්න යන්න එපා. ඔයාලා බුද්ධිමත් ළමයි වෙන්න ඕනි තව තවත්. right? මං කියන එක හොඳට තේරෙයි. යාට නැත්තම් මේක විකාරයක් වෙනවා. සමහරලාට ඔයාලට අත්දැකලා ඇති. he catches කියන්නේ ඔහු අල්ලයි. we catch කියන්නේ අපි අල්ලමු. ඔය වගේ ඒවා කියලා දෙනවා. ඒවා ඇත්තටම විකාර. කාටවත් දොස් කියනව නෙමෙයි. ඒම අපරාධ එහෙම කරන එක. හරිද? ඊළඟට මම කියනවා අර ජනප්‍රිය උදාහරණය කිස් කියන එක. ළමයි මේකේ තේරුම දන්නේ නැති වෙදී කිස් කියන්නේ සාමාන්‍යයෙන් හාදු දෙනවා කියන එක. මේ කියන්නේ අම්මලා අපිට පොඩි කාලේ හාදු දෙනවා වඩාගෙන, තාත්තා අපිට පොඩි කාලේ හාදු දෙනවා නේද අත්තම්මා. ඉතින් මම අදහස් කරේ කිස් හාදු දෙනවා කියන එක. එක හාදුව කියන වචනයටත් පාවිච්චි කරනවා noun එකක් විදියටත්. එහෙනම් ඉංග්‍රීසි වල සමහර වචන නාමපද වගේම ක්‍රියාපද විදියටත් යෙදෙනවා. හරිද? ES තමයි දාන්නේ kisses. Mother kisses me every day before I go to school. මං ඉස්කෝලේට යන්න කලින්
අම්මා මාව සිඹිනවා. My grandmother kisses me every day before I go to temple. මම පන්සලට යන්න කලින් අම්මා මාව සිඹිනවා. පැහැදිලිද මං කියන එක? ඊළඟට ඔයා දන්නවා මේ ඔයාගේ කම්පියුටර් එක සෙතිකගේ කම්පියුටර් එක කඩනවා ඔයාගේ මල්ලි. කොහොමද කඩන්නේ? කාමරේ ගිහිල්ලා එක පෙරලනවා. ඉතින් ඔයාට මේක හයි කරගන්න ඕන, සවි කරගන්න ඕන. ෆික්ස් කියන්නේ සවි කරනවා. එහෙම නැත්නම් අර හයි කරනවා, පිළියෙල කරනවා කියන එක ෆික්ස් කරනවා. හරිද? කැඩිච්ච කම්පියුටර් එක ෆික්ස් කරගන්න ටක් ගාලා. කවුරු හරි මැකැනික් කෙනෙක් ගෙන්නලා. එතකොට මේ ෆික්ස් කියන වචනය x අකුරෙන් ඉවර වෙලා තියෙන්නේ. ඒ නිසා මම es දානවා fixes. තේරුම වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හයි කරනවා කියන එකම තමයි. ඕවා තමයි අපිට තියෙන ගැටලු සාමාන්‍යයෙන් හිතට එන ඒවා. නේද? හරි. එතකොට go හැමෝම දන්න o අකුරෙන් ඉවර වෙන ජනප්‍රිය එකක්. It's a very famous verb go. ඉතින් go කියන එක ඉවර වෙන්නේ o වලින්. එතකොට ඒක es තමයි දන්නේ goes. මේම හදාගන්න හේතුව තමයි මේ කට්ටියව singular subject පදත් එක්ක use කිරීම පිණිස. හරිද? මෙයාලා දාන්නේ කොහොමත් plural කට්ටියත් එක්ක. ඉතින් මෙයාගෙම මේ දැන් කොටු ආඳින්නේ මං. මෙන්න මේ plural කට්ටියගෙම එක ස්වරූපයක් තමයි මේ. හරිද? එයාලම තමයි මේ ඉන්නේ. එයාලට පොඩි එන්නතක් දීලා තින්නේ. 아무තු කෑලි දෙකක් එයාට සෙට් කරලා තින්නේ. මොකටද? අර he she වගේ පදත් එක්ක use කරන්න නේද? ඉතින් මම නිකන් උදාහරණයක් ලියන්නම්. mother නේද? push නෙමෙයි mother නම් pushes me. අම්මා මාව තල්ලු කරනවා. every day කියලා දාලා ඕනනම් හැමදාම කියලා හදා ගන්න පුරනේ. he catch නෙමෙයි ඔහු අල්ලනවා. අල්ල ගන්නවා. catch කියන්නේ catch. ඒකට දානවනේ es. මොකද නැත්තම් මෙයා singular නැත්තම් මේක වැරදි. ඒකට කියන්නේ grammatically imbalance එකක්. ව්‍යාකරණමය අසමතුලිතතාවයක් හැදෙනවා. තරාදිය වගේ. අර පැත්තට කිලෝ 5 පඩිය දානවා, මේ පැත්තට හාල් කිලෝ 5ක් දානවා. නැත්තම් තරාදිය බැලන්ස් නැහැ. ඉතින් මෙයා singular නිසා මෙයා singular කරගත්තා. he catches. නේද? he catches the ball. ඔහු බෝලේ අල්ල ගන්නවා. catch කියන්නේ අල්ලනවා නෙමෙයි. හොඳට මතක තියාගන්න. අල්ල ගන්නවා. අල්ලනවට කියන්නේ touch කියලා වෙනම නේද? හරිද? නේද? අල්ල ගන්නවට කියන්නේ catch කියලා. නේ? හරි. My uncle, right? My mother kisses our brother. අපේ අම්මා මගේ අම්මා අපේ සහෝදරයාව සිඹිනවා. එතකොට ඔයාලට තේරෙන්න ඕන සාමාන්‍යයෙන් verb එක මේ විදිහට සෙට් වෙලා තියෙන හැටි, ක්‍රියාපදය මෙහෙම සෙට් වෙලා තියෙන හැටි මෙයාට ගැලපෙන විදිහට. හරි. දැන් මම මෙන්න මේ කොටු කරපු එකම අම්මා කියන එකත් එක්ක ඒක වචන නිසා pushes කියලා යෙදුවට නේද? we push you. අපි ආව තල්ලු කරනවා. we push you. we බහුවචනයි, මෙයත් බහුවචනයි. මේක හරි. එහෙනම් ගොඩක් ළමයින්ගේ වරදින්න හේතුව තමයි subject එකයි verb එකයි අතර තියෙන මේ ගැළපීම හරියට set නොකිරීම. මේක තමයි tenses වලදී අල්ල ගන්න ඕන පළවෙනි රහස. subject එකයි verb එකයි හරියට fix කරන්න ඕනේ. එහෙනම් es දාන හැටි ඔයා දන්නවා දැන්. මොන අකුරු වලින් ඉවරනවද? SACHXXO. මම යන්නම් දෙවෙනි rule එකට. හරිද? number 2. මොනවා හරි verb එකක් හරිද? මම ඒක තේරෙන ලියන්න. තේරෙන විදිහට ලියන්න. අගට IES යෙදීම දෙවෙනි නීතිය. මොනවා හරි verb එකක අගට IES යෙදීම. එහෙම යොදලා බහුවචනයට හරවන්නත් පුළුවන්. එතකොට කොයි වෙලාවෙදිද අගට IES යොදන්නේ? මම ටිකකින් ප්‍රශ්න අහන වැඩේට එන්නම්. මොනවා හරි verb එකක් y අකුරෙන් හරිද? මොනවා හරි y අකුරෙන් අවසන් වෙන්න ඕනේ. මොනවා හරි ක්‍රියාපදයක් y අකුරින් අවසන් වෙන්න ඕනේ. හරිද මෙතනදී? අවසන් වෙන්න ඕනි මේ වැඩේ කරන්න නම්. නිකම්ම බෑ. හරිද? y වලින් අවසන් වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි. හරිද? y වලින් ඉවර වෙලා විතරක් මදි. තව කොන්දේසියක් සපුරන්න ඕනේ. ඒ තමයි මේ y අකුරට පෙර අකුර නේද? y ට පෙර අකුර.
හරිද? අපි හැමෝම දන්න මේ වවල් ලකුරක් නේද? නොවිය යුතුයි. වවල් ලකුරක් තියෙන්න බෑ. මෙහෙම දාද්දී IS දානකොට. හරිද? ඒ කියන්නේ වවල් ලකුරු කියලා කියන්නේ ඔයාලා දන්නවනේ හැමෝම මේ A E I O U කියන සෙට් එක. නේද? මේන් එකක් නොවිය යුතුයි. හොඳට මතක ගන්න නොවිය යුතුයි. අන්න එතකොට දැන් උදාහරණයක් විදියට මේ වගේ ගත්තොත් නේද? cry නේද? cry fry fly මම මේ ටිකක් නිකන් ගත්තේ. මෙන්න මේ වගේ ඒව ගත්තම හිමංශ බේබි කියන්නේ බබා නවුන් එකක් නේ. verbs හරිද? දැන් මේ try කියන්නේ අඬනවා කියන එක නෙනේ. try කියන්නේ උත්සාහ කරනවා. බලන්න මේ හැම එකම fry කියන්නේ බදිනවා. බඳිනවා නෙමෙයි බදිනවා. තෙලේ දාලා බදිනවා නේද? බදිනවා මොනවා හරිද? හොඳටම අහගන්න මේ වචනේ. fly කියන්නේ පියාඹිනවා. නෑනේ ගියාන් චුට්ටි බලන්න පැටියෝ මෙහෙම. බලන්න play කියන එක මම ගත්තේ නෑ. හරිද? play කියන එක තව චුට්ටකින් කියලා දෙනවා. මොකද දන්නවද? play ගත්තේ නැත්තේ. හේතුවක් ඇතුව. බලමු හරි මම මේ කොටු කරලා තියන්නම් දැනට මම මේව අරන් නෑ. අරගෙන නෑ මම මේව කපලා තියෙන්නේ play. මේ සෙට් එක තමයි මම දැන් ගත්තේ මේ උදාහරණ විදියට පෙන්නන්න. හේතුව තමයි දැන් මම දීලා තියෙන නීතිය ගත්තොත් ඔයා ආයෙමත් white පෙර අකුර හොඳට බලන්න. vowel letter එකක් නොවිය යුතුයි මේ වැඩේ කරද්දී. y තියෙනවනේ මෙතන නේද? හැමෝටම පේන y. එතකොට මේ white පෙර අකුර කියලා කියන එක මෙතන තියෙනම් r. r කියන්නේ vowel අකුරක්ද? නෑ. හරිද? එතකොට අපි මම මේ කොළ පාට තිත්තියාගෙන යනවා මේ white පෙර අකුරු ටික දිහා. එහෙනම් අපිට වැදගත් වෙන්නේ අන්න එයා වවල් එකක් නොවිය යුතුයි. දැන් අපිට මේ කොටු කරලා තියෙන උදාහරණ හතරේ අපිට හම්බ වෙනවා මොකද්ද? වවල් අකුරක් නෙමෙයි තියෙන්නේ white කඩේ. හරිද? එහෙනම් මේක මේ කොන්දේසි දෙකම හරි සම්පූර්ණයි. y වලින් ඉවර වෙනවා නේද? Final letter is y and before y we can see a consonant letter. consonant අකුරක් තමයි තියෙන්නේ. Here you can see a consonant ගාත්‍රාක්ෂරයක් තියෙන්නේ. It's not a vowel letter. But here බලන්න මෙතන y වලින් ඉවර වෙලා y ට පෙර තියෙන්නේ a අකුරක්. ඒ නිසා තමයි මම ඒක ගත්තේ නැත්තේ. පැහැදිලිද දැන්? හරි. එතකොට මෙන්න මේවා සිංගියුලර් කරද්දි අපි කරන දේ තමයි අග තියෙන y අකුර මේ y අයින් කරලා දානවා. හරිද? මේ y අකුර කපනවා කියලා හිතන්නකෝ. කපලා තමයි IES දාන්නේ. හරිද? අගට IES දැමීමනේ උඩින් නිල් පාටින් මම ලියලා තියෙන ටොපික් එක. එතකොට මේ y අයින් කරලා cries නේද? cries නේද? fly කියන්නේ පියාඹෙනවනේ. flies it's okay cries එහෙම තමයි මිස්ටේක් කරන්න ඕනේ නේද? නැත්තම් හරියන්නේ නැහැ නේ. ඉගෙන ගන්න ඕනේ අපි. ඔයාලා විතරනේ මම ඔයාලගේ වයසේදී ඕන තරම් මිස්ටේක්ස් කරලා තියෙනවා. නේද? මගේ ටීචර්ස්ලා මට ගොඩක් බැනලා තියෙනවා පොඩි කාලේ. වැරදි කරොත් තමයි හරියන්නේ. ඉගෙන ගැනීම ආරම්භ වෙන්නේ. If you commit a mistake, then you will start learning. Those who do not commit mistakes will not learn something new. තේරෙන්නේ නැති මං කියපු දේ? වැරද්දක් නොකරොත් ඉගෙනීමක් වෙන්නේ නැහැ. නිසා වැරදි කරන්න බය වෙන්න එපා. මේ කියන්නේ මේ වැරදි කියලා කියන්නේ මේ නරක වැඩ කරන අරක්කු සිගරට් බොන වගේ එහෙම වැරදි නෙමෙයි. මම මේ කියන්නේ ක්‍රම වැරදි. ඒවා වුණාට ඒකට බය දුක් වෙන්න එපා.
ඒවා ෆික්ස් කරගන්නයි මේ උගන්වන්නේ. එහෙනම් ඔයා අද හොඳට මේක තේරුම් ගත්තා නම් ජීවිතේ ෆස්ට් හරි ලාස්ට් හරි ටයිම් කියලා හිතාගෙන අය කවමදාවත් ඔයාට මේක වරදින්න නැති වෙයි. මේ උගන්වන යන අතරේ මොනම ගැටලුවක් හරි හිතට આવොත් අනිවාර්යෙන් අහන්න ඕන. ඒක තමයි ෆ්‍රීඩම් එක වගේ. බය වෙන්න එපා මට. එතකොට ක්‍රයිස් කියලා කියන්නේ අඬනවා කියන එකේ ඒකවචන ස්වරූපය. ඉතින් අපි මේවා හැදුවේ මොකටද කලින් වගේම. he cry කියලා කියන්න බෑ. he නිසා he ඒකවචන නිසා cries කියලා දැම්මනේ. she අය උත්සාහ කරනවා කියලා මට ලියන්න ඕන. she tries නේද? අම්මා බදිනවා මොනවා හරි. mother fries. mother fries something. I can smell it. මට ඒක දැනෙනවා. මට සුවඳ දැනෙනවා ඒකේ. නේද? කුරුල්ලා පියාඹිනවා. the bird කිව්වම ඒක කුරුල්ලා ඉන්නේනේ. fly කියලා කියන්න බෑ නිසා. ඒක වැරදි. the bird fly කිව්වොත් වැරදි. හේතුව දැන් ඔයා දන්නෝනේ. flies කියලා ඒක වචනෙන් දානවා. එතකොට තමයි මේව හරියන්නේ. අන්න එහෙම යෙදීම වෙනුවෙන් තමයි මේව දාගත්තේ. පැහැදිලිද මගේ ළමයි ටිකට? හරි. shy. shy කියන එකත් ගන්න පුළුවන්ද කියලා අහලා තිනවා. shy. shy කියන වචනය ගත්තට පස්සේ ඒක ඇඩ්ජෙක්ටිව් එකක් විදිහට ගත්තම shy කියලා කියන්නේ මේ ලැජ්ජයි කියලා කියන එක පැත්තකින් නේද? shy. අපි එතකොට shy කියන වචනය පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ඇඩ්ජෙක්ටිව් එකක් විදිහට. ඒක නිසා මේ එයාව අපිට ක්‍රියාපදයක් විදිහටත් ඕනනම් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා නේද? මේ එතකොටත් ඔයාට යොදා ගන්න පුළුවන්. බහුලව මෙයා පාවිච්චි කරන්නේ ඇඩ්ජෙක්ටිව් එකක් විදිහට. මේ shy කියන වචනය ක්‍රියාපදයක් ලෙසත් පාවිච්චි කරනවා. හොඳට මතක තියාගන්න. ඒක නිකන් මම කියන්නේ shy කියන එක now ඇඩ්ජෙක්ටිව් එකක් වගේම ක්‍රියාපදයක් විදිහට යෙදෙනවා. හරිද? හරි. ඒක යෙදෙන්නේ නිකන් වැඩිපුරම මේ phrasal verb එකක් විදිහට මට මතක විදිහට මේ shy away කියන වචනයක් විදිහට. shy away. ඒ කියන්නේ මේ ලැජ්ජාවෙන් පලා යනවා කියන අදහස ගන්න shy away. මේක phrasal verb එකක්. shy away. හරිද? right. මම උදාහරණයක් කියන්නම් ඒක දාලා. don't shy away from your new job. ඔයාගේ අලුත් රස්සාවෙන් ලැජ්ජාවට පලා යන්න එපා. දැන් අලුතෙන් රස්සාවක් හම්බ වෙනවා කෙනෙක්ට. එයා ඒකට කරන්න කම්මැලිකමේ පිටුම එක්කෙනෙක්ට security job එකක් හම්බ වෙනවා. එතකොට ලැජ්ජාවෙන් පලා යනවා මේ මිනිස්සයා ඒ job එක කරන්න නැතුව යාළුවෝ දකින්න හින්දා. ඒක නරක වැඩක් නෙමෙයි. යා ඒ වුණාට එහෙම හිතනවා. ඒකට මං එයාට ගිහින් කියනවා මේ යාළුවා don't shy away from your new job. ඔයාගේ අලුත් රස්සාවෙන් නම් පලා යන්න එපා ලැජ්ජාවේ. shy away. එතකොට shy කියන එක verb එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් ඔයාලට මේ නම් හැබැයි දැන් ඊළඟ කොන්දේසියක් මේකේ තියෙනවා. නමුත් නේද? නමුත් වැදගත් දේ තමයි දැන් කියන්න හදන්නේ. මේ y අකුරට පෙර හදිසියවත් වවල් අකුරක් තිබ්බොත් නේද? y අකුරට y ට පෙර ඔයාලට ඕන නෝට් එක විදිහට මේක ලියා ගන්න පුළුවන්. හරිද? මේ ස්වර අකුරක් තිබ්බොත් අපි මේ y අයින් කරන්නේ නැහැ. හරිද? අපි මොකද කරන්නේ මේ y තිබියදීම අපි මේ y තියෙද්දිම ies අගට y තිබියදී අගට දාන්නේ කවුද? s පමණයි. අපි ඒකට අගට දාන්නේ එතකොට s පමණයි. හරවයි. පැහැදිලිද ඔයාලට? y තිබ්බොතින් y ට පෙර මේ ස්වර අකුරක් තිබ්බොත් y තියෙද්දි තමයි s දාන්නේ. හොඳට තව කතාවක් කියන්නම්.
දැන් මම ඔයාට කියලා දුන්නේ y කපලා ies දානවා කියලානේ. මොක කරත් y නැති වෙලා යනවා ඔතනින්. සමහර වෙලාවට ව්‍යාකරණ උගන්වද්දී සර් කෙනෙක් හරි මැඩම් කෙනෙක් හරි ඔයාලට කියලා දෙන්න පුළුවන් මේ තියෙන y අකුර හරිද ඒව දැනගන්න ඉන්න එපයි සියලුම දේවල් මේ y මම ඊතලේ ගහලා පෙන්නන y අකුර සමහර සර්ලා මැඩම්ලා ඔයාලට කියලා දෙයි මේ ක්‍රමේ y අකුර මේ තියෙන y අකුර හරිද මෙහෙම එයා කියයි y අකුර IES බවට හැරෙනවා කියලා එයා කියයි. හැරේ කියලා. අකුරේ IES බවට හැරෙනවාද? බිත්තරයක් දලඹුවෙක් බවට හැරෙනවා. දලඹුව සමනැලේ බවට හැරෙනවා. හැරෙනවා කියලා මම අදහස් කරන්නේ ඒක. හරිද? ඒක කන්වර්ට් වෙනවා. මොක කිව්වත් ළමයි මම නම් කිව්වේ y කපලා දානවා කියලා. රේමන් මර්ෆි කියන්නේ ඉංග්‍රීසි වල ග්‍රැමර් හොඳටම ලියපු මිනිස්සෙක්. එයා යාගේ බුක් එකේ දාන්නේ y අකුර IES බවට හැරෙනවා කියලා. එක කට්ටිය එක වචනේ මොක වුණත් y අකුර නැති කරලා තමයි IES දාලා තියෙන්නේ. දැන් ඔයාට දැනගන්න ඕනේ වෙන වැඩේනේ y කපලා දාලා තමයි තියෙන්නේ. හරි ඒ නිසා කවුරු කිව්ව y IES බවට හැරෙනවා කියලා ඒත් හරි. හරිද? ඉතින් ඔන්න ඔය IES දාන එකයි ES දාන එකයි ප්‍රධාන නීති දෙකක් කියලා දුන්නා. ඔය දෙකට අමතරව නේද? මම කියලා දුන්නා ES දැමීම ඊට පස්සේ කියලා දුන්නා IES දැමීම නේද? ඔය දෙක හැරුණුකොට පවතින අවස්ථාවලදී දාන්නේ සාමාන්‍ය විදිහට S අකුර. අර කෝකට තෛලය වගේ කෝකටත් තෛලය වගේ ඕනම හොටෙල් එකක පරිප්පු තියනවා වගේ අනෙක් සියලුම වගේ ක්‍රියාපදවලට සියල්ලටම නෙමෙයි හරිද? සියලුම වගේ අනිත් ඔක්කොටම වගේ දාන්නේ S අකුරක්. හරිද? දර කම් කියන ගත්තාම පස්සේ y වලින් උත්තිවර වෙන එකක් නෙමෙයි මේක es අනම්මනම් වලින් ඉවර වෙන එකකුත් නෙමෙයි size එකක් දානවා ඒක වචනට හරවද්දී comes නේ run කියන ක්‍රියාපදේ ගත්තාම n අකුරකින් ඉවරලා තින්නේ මේ අර කලින් කියපු නීති දෙකට අදාළම නෑ මේක ඒ size එකක් දාන්නේ ඉතින් හොඳට මේ නීති දෙක දැනගත්තට පස්සේ after you knowing these two rules very well you will clearly understand how to transform a plural verb into singular form. Right එහෙනම් මේක තමයි නීති දෙක. නීති තුන තුන්වෙනි එක තමයි S දැමීම. S දාන්නේ මේ දෙකට බැහැර අනෙක් අවස්ථාවලදී. හරිද? ඒක මේ be කියන ක්‍රියාපදයටයි be verb එකටයි අර have කියන ක්‍රියාපදයටයි මේක අදාළ වෙන්නේ නැහැ. මොකද have වල singular ස්වරූපයක් තියෙන has කියලා වෙනමම be වල ගත්තාම මේක වෙන සංකීර්ණ එකක්. මේක මේ අර am is කියලා කොටස් වල බෙදෙන එකක් නිසා මේ ක්‍රියාපද හැරුණුකොට අනෙක් අවස්ථාවල සියලුම ක්‍රියාපද වලට මේක අදාළයි මම මේ කියපු නීති ටික. හරිද? ඊළඟට subject ගැන කිව්වා verb ගැන කිව්වා. verb එකක් plural කරන හැටි කිව්වා. අවසානයේ ගේ හදද්දි පාවිච්චි කරපු ගේ හදනකොට පාවිච්චි කරපු තුන්වෙනි වචනේ තමයි object කියන්නේ නේද? object. object එකක් කියලා කියන්නේ වාක්‍යයක කර්මපදය. නැත්නම් ක්‍රියාවට යටත් වන දේ. නේද? මෙයා තමයි මේ ක්‍රියාවට යටත් වන දේ. එහෙම කියලා මම මේක තේරුම් කරන්න. මේ කතාව ඔයාලා දන්න අයට මුළු ජීවිත කාලෙම ඔයා විසින් තව කෙනෙකුට කියලා දෙන්න තරම් ප්‍රමාණවත් දැනුමක් දෙන්නයි මට ඕන වෙන්නේ. දැන් ගත්තොත් අම්මා මට බනිනවා. මේ වාක්‍ය ගත්තම මෙල ඔක්කොම අමතක කරන්නකෝ. අම්මා මට බනිනවා. මේක සාමාන්‍යයෙන් ගෙදරක වෙන දෙයක්. හැමෝම දන්න උදාහරණයක්. right? yes චමත් that's also correct. නාමපද ප්ලූරල් කරන ක්‍රම ටිකම තමයි කියන්නේ මේ නාමපද බහුවචනයට හරවන නේද? ක්‍රම ටික නේද? ක්‍රම ටික තියෙනවනේ. අන්න ඒ ටික තමයි හරිද? ඒ ටික තමයි අපි ක්‍රියාපද
අපි ගත්තාම ක්‍රියාපද ඒක වචනෙට හරවන්න දාන්නේ. මේවට කියන භාෂාවෙන් ලිව්වේ නාමපද ප්ලූරල් කරන්න ගන්නේම තමයි ක්‍රියාපද සිංගියුලර් කිරීම සඳහා යොදාගන්නේ. පැහැදිලිද? ඒවට ඒක ඔන්න මෙහෙම ලියා ගන්නත් පුළුවන්. Yes, good. එතකොට මම මේ දැන් මම කීයකට මම එන්නම්. අම්මා මට බනිනවා කියන එක ගත්තම මම ලියනවා මේක ඉංග්‍රීසි වලින් mother බනිනවට කියන්නේ BLAME blame එහෙම නැත්නම් scold s එකක් දානවා me කියලා දානවා මට. එතකොට මේකෙදි අම්මගෙන් බැනුම අහන්නේ කවුද? මම කියන මිනිස්සයා. මට කියලා තමයි මම ඒක ලියලා තියෙන්නේ. මෙන්න මෙයා තමයි මේකේ ඔබ්ජෙක්ට් එක. හරිද? දැන් මම ඒක මමනේ නම් කරන්නේනේ. දැන් ඔයාලට sentences මං හතරක් දෙනවා. 1. හරිද? I go home. We eat rice. මං අහනවා කට්ටියකින් දැන්. නේද? You like him. ඔබ ඔහුට කැමතියි. නේද? She gives me a letter. ඇය මට ලියුමක්. She gives me books. ඇය මට පොත් දෙනවා. එතකොට මේ ලියලා තියෙන sentences හතරේ object පද මොනවද කියලා මං අහන අය කියන්න ඕන. ඔයාලා දාන්නකෝ ඔයාලගේ chat එකට නැත්තම් ළමයා පවුනේ. පළවෙනි එකේ object එකක් මොකද්ද? දෙවෙනි එකේ මොකද්ද? තුන්වෙනි එකේ මොකද්ද? හතරවෙනි එකේ මොකද්ද කියලා මෙන්න මේ මම රෙඩ් කලර් එකකින් බොක්ස් එකක් ඇතුළට දාපු ටිකේ තියෙන ඒවා නම් කරන්න ඕන. right. මම කියවනවා මේ chat එක වගේ. නඳුන්ටත් දෙකක් දෙන්න හිතෙනවා මට දැන්. නිර්මල නියමයි. අචින්තරත් ගුටියක් දෙන්න වෙනවා. චානකටත් දෙන්න වෙනවා එකක්. අපේ කවීන්ගෙත් උත්තර එකක් වැරදි. ආකාශ්ගෙත් එකක් වැරදි. නිර්මල තමා හරිම උත්තරේ දීලා තියෙන්නේ දැනට නම්. චමත් දසුන් කෝයා. රයිට්. හොඳට මතක තියාගන්න මේ කියන කතාව හරිද? ශානුක ඉඳලා නේද? ශානුක එයාගෙත් එකක් වැරදි. කෝ අචින්තගෙත් එකක් වැරදි මං කියවේකනේ. හැමෝම පොදු මිස්ටේක් එකක් කරලා දෙනවා. හරිද?
චමත්ගෙත් එහෙම තමයි චමත් ෆස්ට් එක වරද්දගෙන දැන් ඔයාලා අපි දන්නවනේ දැන් හරි නීට් එකට පැවුරුදු ගානක් ඉගෙන කියලා මේවා හරියට ක්ලියර් වෙලා නෑ කියන එක ඔයාලට තේරෙනව නේද? චමිත්ගේ උත්තරයක් දුන්නා චමිත් මදුශංක. එයා වෙලා එක කිව්වා මේ එකක් නෑ කියලා. දැන් මම මේක කියලා තියෙනවා yes. දැන් ඇවිල්ලා වැඩේ තියෙන්නේ මේ අපිට වැරදෙන්නේ අපි එක කලින් හරියට මීටර වෙලා නැති හින්දානේ අපේ ඇඟට. නේ? ඔබ්ජෙක්ට් එකක් හරියට තියෙනද නැද්ද සෙන්ටෙන්ස් එක කියලා ගුරුවරයා විසින් අඳුරගෙන නම් කරනවා වගේ ළමයාටත් ඒ ස්කිල් එක આવොත් එතනනේ දැනුම කියලා කියන්නේ නේ. දැන් සර් කියනවා මේක තමයි ඔබ්ජෙක්ට් එක ළමයා. එහෙම කියලා මම ඔය කොහේ තියෙනව නම් කරලා පෙන්නනවා. ඔයත් yes කියලා නම් කරගන්නවා. එහෙම නෑ yes madam කියලා. මිස් කෙනෙක්ට නම්. එතකොට ඔයාට ඒක මේ ඔයාගේ ඇඟට පත්තියන් වෙන්නේ නෑනේ. ඔයාගේ ඇඟට ඒක උරා ගන්නේ නෑනේ සිස්ටම් එක හොයන ක්‍රමේ. නේද? එහෙනම් දැනගන්න ඕන මේ සෙන්ටෙන්සස් දුන්නාම මම දැම්ම පළවෙනි එක ඇතුලේ ඔබ්ජෙක්ට් එකක් නෑ. ඔයා හිතනවා මෙයා සබ්ජෙක්ට් හොඳට අහගන්න මම මේ කියන කතාව හරියද? මේක සීරියස් දෙයක් මම මේ කියන්නේ. ඉංග්‍රීසි විනාශ වෙලා තියෙන ලංකාවේ ඒකයි. ඊළඟට verb එකක් දකින්න ඔයා හරි. තුන්වෙනි එක සර් ඔබ්ජෙක්ට් නේ හරි. ඒ නිසා මේක ඔබ්ජෙක්ට්. එහම හිතනවා ළමයාට. ඔයාගේ වැරද්දක් නෙමෙයි. හරිද? මම මේ කොටු කරන මෙන්න මේ හෝම් කියන එක ඇවිල්ලා ඔබ්ජෙක්ට් එකක් නෙමෙයි. දැන් නුවන් සර් කියනවා මෙයා ඔබ්ජෙක්ට් නෙමෙයි කියලා. එයා සමහර ඒවාට ඔබ්ජෙක්ට් කියලා කියනවා. එහෙනම් මේ මිනිස්සයා මොකක් හරි සිස්ටම් එකක් දන්නවනේ අපි නොදන්න. අපිටත් ඒක කියන්නකො yes මම දැන් ඒක කියන්න හදන්නේ. මේක න රයිස් කියන්නේ ඔබ්ජෙක්ට් එකක්. නේද? හිම් කියන්නේ ඔබ්ජෙක්ට් එකක්. මේක මොකද්ද? මේක ඔබ්ජෙක්ට් දෙකක් තියෙනවා. ඒක බලන්නකො ඒකෙත් හරි නේද? මේ දෙකම ඔබ්ජෙක්ට්. හරි. එතකොට සර් මේ පළවෙනි එකේ තියෙන මේ හෝම් කෙනෙක් කෙනා කවුද? එයා ඔබ්ජෙක්ට් එකක් නොවෙන්නේ ඇයි? ඔයා විතරක් දන්නේ කොහොමද ඒක? අපිට කියන්නකෝ. ඒක තමයි පන්තියට ඇවිල්ලා තියෙන දැන් ඒක කියනවා හරිද? ඊට පස්සේ ජීවිතේ කිසිම දවසක මේක වරදින්න. වෙයා නෙමෙයි. චමිත්. ඔව්. මොනවා හරි එහෙනම් ඔයා මේක හැමදාටම මතක තියාගන්න නේද? වාක්‍යයක හරිද? වාක්‍යයක මම මේ කර්ම පදයක් එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එකක් නේද? තිබේදැයි හරිද? හඳුනා ගැනීම සඳහා මොකද්ද කරන්න ඕන? මං කරපු වැඩේ තමයි මේ කියන්න හදන්නේ. අදාළ වාක්‍යයේ අදාළ සෙන්ටෙන්ස් එකේ දීලා තියෙන අදාළ වාක්‍යයේ නේද? මේ වාක්‍ය තුල තියෙන ඇති නේද? මේන් verb එකකින් එහෙම නැත්නම් ප්‍රධාන ක්‍රියාවෙන් ගොඩක් ක්‍රියාපද තියෙනවා නම් නේද? ප්‍රධාන ක්‍රියාවෙන් ඒ කියන්නේ මේ මම කියන මේන් verb එකෙන් මේක ඇතුලේ තියෙන හැම එකකම verb එකයි තියෙන්නේ මෙතන නම් නේද? මේ මේන් verb එක අරගෙන එයාගෙන් අහනවා අපි ප්‍රශ්නයක්. හරිද? ඒකෙන් what හරිද? what for whom යොදා ප්‍රශ්න කළ යුතුය. මම කියලා දෙන්නම් හරිද? ප්‍රශ්න කළ යුතුය. දැන් පළවෙනි සෙන්ටෙන්ස් එක. වාක්‍යයක කර්ම පදය ඔබ්ජෙක්ට් එකක් තියෙන. if there is an object in a sentence we can identify it by asking what by asking with the question words what or whom from the main verb of that sentence. හරිද? අන්න එතකොට එවිට මොනවා හරි නිශ්චිත නේද? නිශ්චිත පිළිතුරක්
එක කියලා දෙන්නම් හරිද? මොනවාරි නිශ්චිත පිළිතුරක් ලැබෙනවා නම් අන්න ඒක තමයි මම මේ කතා කරන විදිහ ලියන්නේ හරිද? අන්න ඒක තමයි මේ අදාළ සෙන්ටෙන්ස් එකේ තියෙන නේද? මේ අදාළ සෙන්ටෙන්ස් එකේ තියෙන ඔබ්ජෙක්ට් එක වෙන්නේ. අදාළ සෙන්ටෙන්ස් එකේ තියෙන ඔබ්ජෙක්ට් එක වාක්‍ය ඇති මේ ඔබ්ජෙක්ට් පදය වන්නේ. ඔයාට එතකොට ඊසිලි අඳුර ගන්න පුළුවන්. දැන් මේ what ඔකෝනම් ඔය ෂෝට් නෝට් එක ලියාගත්තක් කමන්නේ කොහේ හරි කටුවට මේක ඔළුවේ තමයි ලියා ගන්න ඕන. මේ the many students write in their books but I need you to write in your brain, in the deepest place of your brain you can write it. අපි යමු දැන් ආයි වැඩේට. දැන් ඇවිල්ලා what කියන එකේ තේරුම කුමක්ද කියන එක නේ. මොකක්ද whom කියලා කියන්නේ සාමාන්‍යයෙන් කාවද මේ අර කාටද කාවද කියන එක. කාටද කාවද හරි. මම අහනවා මෙතන තියෙන දැන් පළවෙනි එකට නැtei කියලා කිව්වනේ. අපි ඔප්පු කරලා පෙන්නන්න එපා නෑ කිව්වනම්. දැන් go කියන ප්‍රධාන ක්‍රියාපදයෙන් උඩ එක බලන්න. මං අහනවා what කියලා. I go මම යනවා go යනවා. what යනවා what කුමක්ද යන්නේ? යනවා what කියන එකෙන් අහනවා මම ප්‍රශ්නයක් මේකේ. what යනවා what go what කුමක්ද යන්නේ? උත්තරයක් ලැබෙනවද? no answer. ඊතුරක් නැත. ඊළඟ එකනොත් අහලා බලනවා නිකන් ඒ what හරි whom හරි දෙකක් තියෙනවනේ අපි ඒකත් පාවිච්චි කරමු. හරිද? හරි whom කාටද යන්නේ? එහෙම නැත්නම් කාවද යන්නේ? කාටද යන්නේ? කාටවත් මොකක්වත් එහෙම එකක් මේක තියෙන උත්තරයක් නැත. කවුද කියන එක පාවිච්චි කරන්න බෑ ළමයි. හරි? කාටද? එහෙනම් මේ ප්‍රශ්න පද දෙකටම උත්තරයක් හම්බුන්නේ නැහැ මේ සෙන්ටෙන්ස් එකේ. හරිද? හැබැයි ඒකේ වුණාට සර් කෑල්ලක් තියෙනවනේ හෝම් කියලා. ඒකට මොකක් හරි නමක් ඇතිනේ. එහෙම නොවෙනේ ඒවට. ඔව් ඒවට තියෙනව නමක්. මොකක්ද ඒවට කියන්නේ? ඒවා රෙස්ට්. අපි එහෙනම් මේ වගේ සෙන්ටෙන්සස් වල හම්බ වෙන අර හෝම් වගේ ඒවට මෙහෙම හම්බ වෙච්ච පදවලට ඔබ්ජෙක්ට් එකක් නොවි වාක්‍යය තුල රැඳී පවතින. හරිද? ඔබ්ජෙක්ට් එකක් නොවි සෙන්ටෙන්ස් එකක් ඇතුලේ තියෙන මෙවැනි ඒවාට අපි කියනවා රෙස්ට් එක කියලා. ඒ කියන්නේ ඉතිරි කොටහ වාක්‍යයේ රෙස්ට්. මේ වගේ ඒවා අපි නම් කරන්නේ රෙස්ට් එකක් කියලා. කියන්නේ මේවා නිකන් රෙස්ට් එකට තමයි ගෙනෙන්නේ. සබ්ජෙක්ට් verb දෙකට අයිති නොවන මේ වගේ කියලා රෙස්ට් එකකට තමයි රෙස්ට් එකක් කියලා තමයි සැලකෙන්නේ. රෙස්ට් කියන්නේ ඉතිරිය කියන එක. අපි ඊළඟ එකට යමු. ඊළඟ ක්වෙස්චන් එක අහලා බලමු අපි මේව. ඔයාලට පේනවා මේ රයිස් eat කියලා තමයි මේකේ ප්‍රධාන ක්‍රියාව තියෙන්නේ. eat. නේ? කනවා කියන එක තමයි ඒකේ ක්‍රියාපදේ කනවා. මම හරි පළවෙනි ක්වෙස්චන් වර්ඩ් එක අහනවා what. කනවා කුමක්ද කන්නේ? what. උත්තරයක් එනවා නේද රයිස් කියලා. අන්න එහෙනම් ඒක නිසා මේ රයිස් කියන එක මේකේ ඔබ්ජෙක්ට් එක වුණා. එහෙම නැතුව මෙච්චර කල් ඔයා හිතුවනම් එකට සබ්ජෙක්ට් දෙකට verb තුනට ඔබ්ජෙක්ට් නිසා තුන්වෙනි පදේ තමයි ඔබ්ජෙක්ට් එක කියලා. It's wrong. That is not the method. This is the correct method and the universal method that you can use to find out the object of a sentence. පැහැදිලිද? right. You like him. ඔයාට පේනවා එහෙනම් මේ rice කියන එක ආවේ what කියන ප්‍රශ්න පදයට පිළිතුරක් ලෙස. නේද? ඊළඟ sentence එකේ බැලුවොත් ඔයාට පේනවා like කියන ක්‍රියාපදේ තමයි තියෙන්නේ. like කැමති. You like him. ඔයා ඔහුට කැමතියි. මම අහලා බලනවා කැමති verb එකෙන් තමයි අහන්නේ what. කුමක්ද කැමති? උත්තරයක් එන්නේ නැහනේ. එහෙනම් ඊළඟ ප්‍රශ්න පදෙත් පාවිච්චි කරනවා. නිකන් තියෙන එකේ whom කාටද කැමති? අන්න උත්තරේ. ඔහුට කැමති. එතකොට කැමති කාටද? එහෙනම් මේකෙදි උත්තරේ ලැබුණේ him කියන එක තමයි ඔබ්ජෙක්ට් එක විදියට අහුනේ. හැබැයි හොඳට අහගන්න මේක අවධානය ඇති කරගන්න එපා. whom කියන එකට තමයි හැබැයි මේකේ ඔබ්ජෙක්ට් එක අහුනේ අපිට තිබිලා. නේද? ගෙදර ටෝච් එක ගහලා බලන හොරෙක් ඉන්නවද කියලා අහුවෙන්නේ නැහැ. ෆ්ලෑෂ් ලයිට් එකක් ගෙවුවම හොරා ඉන්න පේනවා. ඒ වගේ. what වලට පෙවුන්නේ නැහැ මෙයා. whom වලට නම් අහුණා. ඊළඟ එකේ බලනවා
දෙනවා කියන එකනේ මේකේ තියෙන්නේ give කියන ක්‍රියාපදෙන්නේ හිස් එකක් දාලා තියෙන්නේ. එතකොට ළමයි දෙනවා. මං අහනවා what දෙන්නේ මොකද්ද කියලා පළවෙනි ප්‍රශ්න පදේ අහනවා. what. එතකොට උත්තරය එනවා books කියලා. හරිද? books කියන එක ආන්සර් එකක් විදියට අපිට ආවා. නේද? books. නිකමට තියෙන එකේ අනිත් එකනොත් අහලා බලනවා. නේද? whom. whom එක දාලා අහලා බලනවා කාටද කාවද කියන කතාන්දරේ එන විදියට. කාටද එහෙම නැත්තම් දෙන්නේ? මෙන්න දෙයියනේ නම මට කියන පිළිතුර. නේද? මේක තද පාටින් ටික එකක් දාන්න. මේ. එතකොට ඔයාලට පේනවා ඒකේ දෙකක් හම්බ වුණා. ප්‍රශ්නවාචී පද දෙකටම උත්තර අහුණා. ඔබ්ජෙක්ට් දෙකක් අහුණා. යේ යුරේකා කියලා කෑ ගහන්න පුළුවන් එහෙනම්. දෙකක් හොයාගත්තා. එහෙනම් ඔයාලට now you can clearly see that there are some sentences without object. As an example, the first one can be taken. And there are some sentences with two objects. Object දෙකක් තියෙනවත් තියෙනවා එකක් තියෙනවත් තියෙනවා නැති ඒවත් තියෙනවා. පැහැදිලිද? object ගැන ආයි මුකුත් නෑ කතාවක්. දැන් මම තව රහසක් කියනවා. ටිකක් මොලේ දියුණු වෙන්න අපේ. ඒක තමයි මෙන්න මේක. හරිද? මට ඉඩවලනේ. ඔයාට පේන මේ what කියන ප්‍රශ්නවාචී පදයට පිළිතුරක් ලෙස මේකේ object එක අහුනේ නේ. දැන් සමහර ඒවායි what වලට පිළිතුරු ලෙසින් ලැබෙනවා. නේද? what මේ what වලට මොනවා හරි පිළිතුරු ලෙස නේද? හොඳ අවධානයෙන් අහන් හිටියොත් ලොකු දෙනුවක් ඈ. what වලට පිළිතුරු ලෙසින්. හරිද? මොනවා හරි මේ තීරණ ලියන්නේ නේද? මොනවා හරි object පදයක් හම්බ වුණොත් අපිට නේද? object පදයක් හමු වෙනවා නම් හමු වේ නම් ඒවා අපි සාමාන්‍යයෙන් මොනවා කියලා හඳුන්වන්නේ? දන්නවනම් දාන්නකෝ chat එකට. ඒවට ඉංග්‍රීසි වල කියනවා දන්නවද කට්ටිය නෑනේ. මේවට කියනවා direct objects කියලා. හරිද? මේවා direct objects නමින් හඳුන්වයි. එහෙනම් කව වේලාවක හරි object ගැන විතරක් නෙමෙයි ඔයා දැන් දන්නවා direct object කියලා කියන්නේ මොනවද කියලා. නේද? ඒක එන්නේ එතනට එන්නේ පියවර ගානකට පස්සේ. මොනවා හරි verb එකක් තුලින් sentence එකක තියෙන ප්‍රධාන verb එකකින් question එකක් අහනවා what හරි whom හරි use කරලා. එතකොට what වලට පිළිතුරක් ලෙස ලැබුණු මේ දෙවෙනි example එකේ වගේ මෙන්න මේ වගේ අවස්ථාවල අන්න එහෙම හම්බ වෙච්ච object පදය අපි හඳුන්වන්නේ direct object එකක් කියලා. හැබැයි whom වලට පිළිතුරු ලෙසින් ලැබෙන object පද වලට අපි කියනවා indirect objects කියලා. පැහැදිලිද? මම ඒකත් ලියලා දෙන්නම්. ඒක මම ලියන්නම් නිල් පාටින්. නේද? එසේම whom වලට නේද? අපිට මේ සාමාන්‍ය whom වලට පිළිතුර ලෙසින් මේ ලැබෙන object පද මොනවා කියලාද හඳුන්වන්නේ? in. යාළුවෙක්ගෙන් අහලා බලන්නකෝ එයා direct objects indirect objects කියලා වර්ග දෙක දන්නවද කියලා. මෙහෙම හඳුන්වන්නේ මේ සරලව මහා ලොකු සංකීර්ණ ඩෙෆිනිෂන් එකක් නෙමෙයි මම මේ දුන්නේ. සරලව ඔයාගේ වයසට ගැලපෙන්න direct and indirect objects කොහොමද
නම් කරගන්න කියලා. දැන් එහෙනම් මේ උඩ දීලා තියෙන රතු පාට කොටුවේ තියෙන examples වලින් කවුරු හරි අහුවොතින් can you name the objects that can be taken as direct objects? මොනවද මේකේ තියෙන direct objects පද පෙන්නන්නකො මේ සෙට් එකේ? පළවෙනි එක rice කියන එකනේ. rice කියන එක. තව එකක් තියෙනවා අපිට මේකේ direct එකක්. final sentence එකේදී last one වල books කියන එක. නේද? මේවා direct ඒවා. ඒවා ලැබුණේ what වලට පිළිතුරු ලෙස. නේද? ඒ පදයේ තියෙන ගුණයක් නිසා නෙමෙයි එහෙම වෙන්නේ. ඒ වචනය අපිට සෙට් උනේ හම්බ උනේ what වලට පිළිතුරු ලෙස. එහෙනම් indirect වලට ඒවා උදාහරණ him කියන එක නේද? ඊළඟට මම චූටියට ළමයි ලියන්නේ පෙවුන්න තර කමන්නේ ඒක. me කියන එක මෙතනදී හම්බ වෙච්ච අන්නේ පද මේවට අදාළව indirect objects එහෙම නැත්නම් indirect objects කියලා කියන වක්‍ර සහ ඍජු කියලා තමයි මේ පළවෙනි එකට සිංහලෙන් දෙන්න පුළුවන්. direct ඒවා ඍජු ඒවා. indirect කියන්නේ නිකන් වක්‍ර කියන අදහස. කර්ම පද. දැන් එහෙනම් object ගැන දන්නවා, subject ගැන දන්නවා. කලින් මම කිව්වේ subject verb object තුන ගැන full idea එකක් ඔයාලට තියෙනවා. දැන් ඔයා යුද්ධයට යන්නේ හොඳ training එකක් අරන්. එහෙනම් tenses කියන එකට basically ඔයා approach එකක් කරන්න ඕනේ, ප්‍රවේශයක් මේ ගන්න ඕනේ ඔය ටික දැනගෙන. හරිද? ඕව නොදැන මම ඔයාට කියලා දෙන්න ගත්තොත් හරියට මම මේක ස්ක්‍රීන් එක මකන්නම් නේද? ඔයාලට වීඩියෝ එක දාන්නම් මේක රෙකෝඩින් එකක් YouTube link එක. ඊට පස්සේ මේක බලන්න පුළුවන්. නැවත වතාවක් ඔයාට අලුත් දෙයක් ඉගෙන ගන්නවා නම් එතන තමයි මට සතුට තියෙන්නේ. මේක නොදැන මම ඔයාට ටෙන්සස් කියලා දෙන්න කිව්වට පස්සේ හරි අපි ලියාගමු simple present tense මේමයි right subject verb object මේක දානවා එතකොට ඔයාට ඒක තේරෙන්නේ නැහැ. දැන් මේ subjects ගැන කියලා දෙද්දි හරිද? subjects ගැන කියලා දෙද්දි මං චුට්ටි කතාවක් ඔයාට කියනවා තව එකක්. ඒ තමයි ඔයාගේ ඔළුවේ තියෙන concept කඩන්න ඕනේ. සංකල්ප කඩන්න ඕනේ. මේ මොකද්ද සංකල්ප කඩනවා කියන්නේ? subjects ගැන කියද්දි මං කියන්නේ මේවා singular plural කියලා දෙකකට බෙදෙනවා කියලා නේ ළමයි. දැන් මං වචන ටිකක් දීලා අහනවා මේවා singularද pluralද කියලා. හරිද? අහන කට්ටිය කියන්න ඕන. හරි. හරි. මම අහනයි නාට්‍ය chat එකට දානවා මට පේනවා. නන්දන. අයි ගොඩක් තියෙන නිසා නේද? මම අහන්නම් එකමට. කවින්ගේ mic එක on කරන්න please. Turn on your microphone Kavin and just talk to me. හරි. ඔයා කියන්න යන singularද pluralද කියාගෙන යන්න. singular මෙයා singular right කියන්න යන පල්ලෙහාට. plural water නිර්මල කියන්න බලන්න මට නිර්මල වාට ඇහෙනව නේද? ඔයා කියන්න බලන්න මේ water කියන එක ඒක වචන singular ඒක water කියන එක singular කියලා එයා කියන්නේ. අහන්නේ milk singular money singular නේ නේ කිව්වට මම මොකුත් කියන්න තු ඉන්නවා රහසින්.
හොරා වගේ මගේ උත්තර ගන්න 100 rupees සිංගියවල ෂුවර් නේ couple ප්ලූරල් the sky සිංගියවල singular මම තව එක්කෙනකින් අහන්නම් හරි මම යාට උත්තර මගේ උත්තර කිව්වේ නෑ තවම හරිද සර් ඒව අනුමත කරා නෙමෙයි ආදිත්‍යයට කියන්න පුළුවන් ද යට ඉඳන් උඩට මේවා ටික the sky අහස ගොඩාක් ලොකුයි නේද ඉවරයක් නෑ ඒක වචනද බහු වචනද ආදිත්‍ය ස්කයි කියන එක සෝරි පුතේ මට හයියෙන් කියන්න singular හරි කපල් කියන එක ඊළඟට උඩින් තියෙන එක plural plural 100 rupees සීයක් රුපියල් 100ක් rupees මම එනම් දැන් දෙන්නම් ඒක කියන්න ගිහාන්ට යස් ගිහාන් ඔයා කියන්න යන්න බලන්න ඉඳලස ද ස්කයි වලින්ද මේවස් ඒක වචනද බහු වචනද කියලා කියාගෙන යන්න පුතේ sky singular මේක සිංගියුල හරි plural මේක ප්ලූරල් හරි ඔයා කියන්න ටික මම මේ මාක් කරන්න 100 rupees singular සිංගියුල හා plural ප්ලූරල් singular සිංගියුල singular සිංගියුල plural ප්ලූරල් singular සිංගියුල මම නිකමට මම කට්ටියගේ උත්තර ගොඩක් කොහොම ගන්න එකද අපිට වෙලා යන නිසා චමත්ගේ උත්තර ටික බලමු චමත් දසුන් එයා ඔලවල් ලියන්න ඉන්න ළමෙක් එයා දාලා තිනවා කොටම හරිම ආන්සර් සෙට් එක දැන් අපිට තියෙනවා ළමයි මම ඔයාලට කිව්වා මේ කන්සෙප්ට් කඩන්න ඕන කියලා කන්සෙප්ට් කියන්නේ සංකල්පනේ කන්සෙප්ට් බ්‍රේක් කරන්න ඕන කඩන්න ඕන ඒ තමයි අපේ ඔළුවේ මුල් බැහැලා තියෙන දේවල් දිහා අපි බලන හැටි සයිකොලොජිකලි මම මේ කියන්නේ සමහර දේවල් අපිට එකපාරට ග්‍රහණය වෙන්නේ අපේ මොලේට ඒ දේ වැරදි විදියට මිස්කන්සප්ෂන් එකක් එන්නේ ඔළුවට හිතට එන්නේ යා එකක් දැක්කම හිතට ඒක මම මේ අසට රිංගුවා ඒක වචන නමුත් බහු වචන විදිහට පේන එකක් හරිද සාමාන්‍යයෙන් ගත්තාම මම මේ දැන් ආන්සර්ස් ටික ළමයි දීපු ආන්සර්ස් සෙට් එක මම එකකටවත් තාම කමෙන්ට් කරේ නැහැ හරිද මෙතන තියෙන මෙන්න මේ කපල් කියන එකම රිංගවුව මේ අස්සට හේතුව තමයි මේක දැක්කාම කපල් කෙනෙක දැක්ක ගමන් ළමයාට එකපාරට අයිඩියා එකක් කියන්නේ මේ සබ්ජෙක්ට් ගැන කතා කරද්දී තියෙන වැරද්දක් අපි වාක්‍ය නිර්මාණය කරකනේදී ලියන සබ්ජෙක්ට් එක හරියටම ඒක වචනද බහු වචනද කියලා දැනන් ඉන්න ඕනේ පුතාලට ඒක තේරෙනවනේ මොකද ඒකට අනුවනේ ඊට පස්සේ verb එක සෙට් කරන්නේ ඉතින් මේ අයිඩියා එක ඔළුවට එන්න ඕන යමක් ඒකද බහුද කියලා තීරණය කරගනිද්දී නේද කපල් කියන එක ගත්තාම අපිට එකපාරට තින්නේ ජෝඩුව කියන ඇතුලේ මනුස්ස දෙන්නෙක් කියන හින්දා බහු වචනයි කියලා නමුත් මේක කපල් වල කපල් කියන්නේ සිංගියුලර් ඒකනේ අපිට තියෙන්නේ කපල්ස් කියලා ජෝඩු අම්මගේ සෙරප්පු ජෝඩුව තියෙනවා තාත්තගේ සෙරප්පු ජෝඩුව තියෙනවා එහෙම ජෝඩු ගොඩාක් තියෙනවා එතකොට ජෝඩුව කියන එක ඇතුලේ පුද්ගලයෝ දෙන්නෙක් හෝ භාණ්ඩ දෙකක් තිබ්බා සෝරි කෑ ගහලා උගුර රිදෙනවද මේ කපල් කියන වචනේ ඇතුලේ ජෝඩු දෙකක් මේ පුද්ගලයෝ දෙන්නෙක් හරි භාණ්ඩ දෙකක් හරි තිබ්බයි කියන එක අදාළ නැහැ නේද දැන් ඔයා යනවා ගාල්ලේ කොටුව කට්ටිය ගිහිල්ලා නැතුව සමහර ගිහින් ඇති ගාල්ලේ කොටුවට යනකොට අපිට මෙහෙම තියෙනවා කුඩ කවුද ගිහාන් ගාල්ලේ කොටුව දන්නවන්නේ මහින්දෙන් ඉන්නේ හරි ඉතින් මේ කොටුවට ගියාම අපිට පේනවා කුඩ තියෙනවා බෙන්ච් තියෙනවා මේම කුඩ මේම ඇතුලේ නේද පෙම්වතුන් වාඩි වෙලා අසුන් අරගෙන ඉන්නවා හරිද ඒක මේ හොඳද නරකද කියන එක නෙමෙයි මම මේ කියන්නේ උදාහරණයක් ගන්න ඊට පස්සේ ඒවා ටික දුරක් ඇවිදිනවා මේකට අපි කියන අන්න කපල් එකක් ඉන්නවා අතන කපල් එකක් ඉන්නේ නේද කපල් එකක් ඔයා ටික දුරක් ඇවිදගෙන යනකොට ආකාශ තව දෙන්නෙක් දකින්නවා නේද එතනත් ඉන්නවා දෙන්නෙක් වාඩිලා කුඩයක් කියලාගෙන අවුවේ ක්‍රිකට් මැච් එක බලනවා දෙන්නෙක්
එතරම් නේද? තව මිනිස්සු දෙන්නෙක් උතනක් තියෙනවා. කුඩේ තමයි පේන්නේ මේ කුඩේ අම්බ්‍රෙල්ලා. හරිද? එතකොට මෙහෙම ජෝඩු තැන් වල ඉන්නවා. එහෙනම් මේ කපල් කියන එක ඇවිල්ලා මේක ඒක වචනයක්. පැහැදිලිද? ඔය වගේ දහස් ගාණක් දේවල් මම ඔයාලට කියන්නම්. ඒ වගේම තව ළමයි. මම හරි උත්තර ටික කියන්න යන්නම්. කැට් කියන්නේ පූසා. ඒක වචනයි. ටීචර්ස් කිව්වම හැමෝම දන්න එකක් දැම්ම ඔයාට ලේසි වෙන්නේ ඒක දැන් මේ. ඒක බහුවචනයි. වෝටර් කියන්නේ ඒක වචනයි. මේ ලෝකේ ගණන් කරන්න බැරි ඕනෑම දෙයක් ඒක වචන පදයක් විදිහට සැලකෙනවා. හොඳට මතක තියාගන්න. මේ ලෝකේ තියෙන ගණන් කරන්න බැරි ඕනම දෙයක් ඒක වචනයි. I කියන්නම් I am going to repeat it again. If something that cannot be counted can be taken as a singular one. Just like all the liquids තියර වර්ග සේරම water, saliva කියන්නේ කෙල, blood, urine නේද? hormones, hormonය right hormones කියලා එකක් එනවා. ඒක hormone කියන එක මට දියරයක්ද කියලා කියාගන්න අයිඩියා එකක් නැහැ. කොහොම හරි සියලුම දියර වර්ග water, milk, cool drink නේද? ඒ බොන එක hot water ඕන නමකින් තිබ්බත් දියර වර්ග ඇවිල්ලා ඒක වචනයි සියලුම. ගණන් කරන්න බැරි ඕනම දෙයක් ඒක වචනයි. තව රහසක් කියනවා ඊළඟට. milk කියන එක දියරයක් නේ. ඒ නිසා ඒක වචනයි. කිරි කියලා ප්ලූරල් එකක් නැහැ. money කියන එක සල්ලි කියන එක ගණන් කරන්න බැරි දෙයක්. ඒ මොකද සල්ලි ගණන් කරන්න පුළුවන්. සල්ලි ගණන් කරන්න බෑ. රුපියල් නම් ගණන් කරන්න පුළුවන්. ඩොලර් ගණන් කරන්න පුළුවන්. හරිද? money කියන එක ඇවිල්ලා uncountable එකක්. මුදල් කියන එක ගණන් කරන්න බෑ. හැබැයි මුදල් යටතේ තියෙන අර රුපියල්ද ඩොලර්ද යුරෝද ඩිනාර්ද රියාල්ද නේ එම තියෙන වර්ග ඒව ගණන් කරන්න පුළුවන්. 1 2 කියලා. රුපියලේ කාසි ගණන් කරන්න පුළුවන්. නෝට් ගණන් කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න money කියන එක ඒක වචනයි. money is තමයි දාන්නේ money එක. සල්ලි කියලා ඇහුවනම් අපිට සිංහලෙන් හිතන බහුවචනයි කියලානේ. 100 rupees කියලා කිව්වත් මේකත් ඒක වචනයි. 100 rupees is given. රුපියල් 100ක් දෙනවා. එතන ඒ ගාන වැඩක් නෑ නේද? කපල් කිව්වම කොහොමත් ඒක වචනයි. the sky කියන එකත් ඒක වචනයි. දැන් මං කියවනේ ගණන් කරන්න බැරි ඕනම දෙයක් singular කියලා. හරිද? එතකොට මම ලියනවා මේ ගණන් කරන්න බැරි countable uncountable කියලා වර්ගයක් තියෙනවනේ. නේද? countable count කියන්නේ ගණන් කරනවා. able කියන්නේ පුළුවන්. countable කියන්නේ ගණන් කරන්න පුළුවන්. uncountable කියන්නේ ගණන් කරන්න බැරි ඒවා. දැන් මං ලියනවා මෙන්න මේවා ගැන සෙට් එකක් පොඩි. හරිද? හපනෙක් ඉන්නවා නම් නේද? මම සිංහල ලියන්න මට මේක අයිඩියා එකක් පොඩි දෙන්න ඕන ඔයාලට. මේ මම කියන්න එතකොට එක්කෙනෙක්ව අරගන්න මං හරිද පොඩි පරීක්ෂණයක් කරන්න ගන්නේ. කවද ගන්නේ? සෙති කාල්ල ගමු අපි. සමාධි ගමු නේද? wait. yes සමාධියකින් ගත්තේ නෑනේ මම දැක්කේ දැන් එයා පහු වෙලා ඉන්නේ. සමාධික මයික් එක ඔන් කරගන්නකො අපි පොඩි පරීක්ෂණයකට සමාධිය ගන්න හදන්නේ. සමාධි කියන්න බලන්න ගණන් කරන්න පුළුවන්ද කියලා මොහොදු රැල්ල. ආයි කියන්න සුචුට. මොහොදු රැල්ල ගණන් කරන්න පුළුවන් දෙයක්ද? බෑ. එයා ඔහොම ඉන්න හරිද යන්න එපා. අද යන්න දෙන්නේ නෑ. අද තාම කෑම කාලා නෙමෙයි ඉන්නේ නේ. හරි අම්මට කියනවා මේ ටික හරියට කියනකොට කෑම දෙන්න එපා කියලාද. මොහොදු රැල්ල ගණන් කරන්න බෑ කියලා ඔයා දෙන උත්තර මම එක අහන් යනවා. අහසේ තියෙන තරු ගණන් කරන්න පුළුවන්ද? බෑ. බෑ. ඊට පස්සේ පොළවේ තියෙන ගල් ඉක්මනට කියන්න ඕන. බෑ. බෑ. එළුවෙක් එහෙම නෑ ළඟනේ. වතුර ගණන් කරන්න පුළුවන්ද?
වතුර ගණන් කරන්න බෑ මයින්න පුළුවන්. මන ඉන්න පුළුවන් ගණන් කරන්න බෑ. නේද වතුර ගණන් කරන්න බෑ. බෑ. හරි. අවසාන එක කෙස් ගස්. wait. අඹ ගෙඩි. mangoes. අඹ mango ගණන් කරන්න පුළුවන් බැරිද? ඔව් සමාජ. මොහොක තියෙන ගහක ඔව් ගහක කොහේ තියෙනවනේ අඹ ගෙඩි. කොහේ තියෙනව අඹ? පුළුවන්. ඔව් අඹ පුළුවන් නේ 1 2 කියලා ගණන් කරන්නේ. අඹ පුළුවන්. yes. දැන් මගේ කතාව කියනවා. මම හැමෝගෙම අහන්න වෙලා යන ඉඳන්ද. දැන් අපිට සාමාන්‍ය පොදුවේ වර්ධින දෙයක් තමයි ඒක. එතන වැරදිච්ච දැන් මම කියන්න. එකක් අර මුහුදු රැල්ල නේද? වේව් එක. වේව් කියන්නේ මේ රැල්ල කියන එක. රැල්ල ගණන් කරන්න බෑ කියලා අපිට හිතෙනවා. හැබැයි වේව්ස් කියන්නේ රැලි කියන එක ගණන් කරන්න පුළුවන් රැල්ල කියන එක. ඒ කියන්නේ ළමයි මෙහෙමයි. හොඳට අහගන්න මෙන්න මේ රහස. යමක් කවුන්ටබල් හරි අන්කවුන්ටබල් හරි වෙන්නේ ඒ කියන්නේ මොකක් හරි එකක් නේද? මොනවා හරි නවුන් එකක් යමක් අපිට ගණන් කරලා නේද? ගණන් කරලා අවසන් කිරීමට නොහැකි වුණත් ඒ දේ 1 2 3යි කියලා අපිට මේ ගණන් කරන්න පුළුවන් නම් නේද? අන්න ඒවත් අයිති වෙන්නේ මොනවටද? ඒවත් අයිති වෙන්නේ countable nouns වලට. කියන්නේ ගණන් කළ හැකි ඒවට. කිසිම වෙලාවක මේ හරිද වලට තමයි අයිති වෙන්නේ. දැන් අපිට වර්ධින්නේ හේතුව තමයි අපේ ඔළුවේ මේ තියෙන concepts කැඩෙන්න ඕන. මම ඉස්සෙල්ලත් කිව්වේ idea අපේ ඔළුවට වෙත් තියෙනවා කැඩෙන්න ඕන. ඒ දේ ගණන් කරන්න දැන් අහසේ තියෙන තරු අපිට අපේ ජාතියම ඇතුලේ දාලා තියෙන අහසේ තරු වගේ පොළො නේද මුහුදේ රැල්ල වගේ ඒව කිව්වම අපිට ඉතින් ඒව ඉවර කරන්න බෑ. ඒක ඇත්ත. You cannot complete it or you cannot finish counting but you can count it. රැල්ලක් ගාවට බීච් එකේ වාල්ලිනාව 1 2 1 2 3 4 කියලා යන්න පුළුවන්. හරිද? එතකොට අන්න එහෙම ගණන් කරන්න බැරි දේවල් අපි ගත්ත වතුර ගණන් කරන්න බෑ. නිසා ළමයිට හිතෙනවා මෙන්න මේක තමයි ළමයිට හිතෙන්නේ. තමයි මොකක්ද දන්නවද? ආශ්‍රය කරවල ළමයි හොඳට. ඉතින් එයාලා හිතනවා මේ ගණන් කරලා ඉවර කරන්න බෑනේ සර්. ඒකනේ නිකන් අපිට ආත්ම ගණන් ගණන් කරලා ඉවර කරන්න බෑනේ. ඉතින් ඒවා අන්කවුන්ටබල් කියනවා. එහෙම නෙමෙයි. ඒවා ඒ ගණන් කරලා ඉවර කරන්න බැරි වුණත් ඒවා කවුන්ටබල්. හරිද? ඉවර කරන්න බැරි වුණත් ගණන් කරන්න පුළුවන් නේ. තේරුණාද මං කියන එක? කවුන්ටබල් කියන්නේ ගණන් කරන්න පුළුවන්. දැන් ගල් ගෙඩි ගණන් කරන්න පුළුවන්. ස්ටෝන් කියන්නේ ගල නේද? ඒවා තමයි කන්සෙප්ට්ස්. ඔයාගේ යාළුවෙක්ගෙන් නිකන් අහලා බලන්න. නේද? ඉස්කෝලේදී ස්ටෝන් කියන්නේ ගල. සාමාන්‍ය ගල ස්ටෝන්. ඉවර කරන්න බෑනේ ලෝකේ තියෙන ගල් ගණන් කළානේ. ස්ටෝන්ස් කියන්නේ ගල්. යම් කිසි නාම පදයකට රහස් ගොඩක් කියනවාද? එහෙනම් ඒක මතක තියාගන්න. ඒ වගේම මොනවා හරි noun එකකට බහුවචන පදයක් භාෂාව තුල අහු වෙනවා නම් අපි දැකලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒක ගණන් කළ හැකි එකක්. කිසිම නාම පදයකට වෝට වගේ එකකට හරිද? noun එකක් විදියට වෝට සලකලා අරන් S එකක් දාන්නේ නැහැ. නාම පදයක් වශයෙන් වතුර යන පදය බහුවචන කරන්න S එකක් දාන්නේ නැහැ. හරිද? හැබැයි අපි නේද? ස්ටාර් කියන්නේ අහස තියෙන තරුවට ස්ටාර්ස් කියන්නේ තරු ගණන් කරන්න හැකි ඒවා විතරයි S දාලා හරි මොකක් හරි දාලාකට ප්ලූරල් කරන්නේ.
පැහැදිලිද? එනිකෂ දැන් අපි අහමු ඇමීබාව කියන සතා ඇහැට පේන්නේ නෑනේ නඳු නේද? ශානුක ඇමීබාව කියන්නේ ඇහැට පේන්නේ නැති සතෙක්. එතන ඊටාම කුඩායි. ඇමීබාව ගණන් කරන්න පුළුවන්ද? yes or no? ඔව් ශානුක yes කියලා දුන්න ආන්සර් එකක් කට්ටිය. එතකොට ඇමීබාව පොඩි වුණත් කතරගම දෙවියන්ට අත් 12යි මුණු 6යි තිබ්බට එයා ප්ලූරල් වෙනවද? නෑ. එයා ඒ සිංගියුලර්. හරිද? එහෙනම් මෙන්න මේ concept එකත් ඔයාගේ ඔළුවෙන් දැන් අයින් වෙන්න ඕනේ. හරිද? tenses කියන්නේ අන්න ඒ වගේ දැවන්ත lesson එකකට යන එකක්. ඒක නිකම්ම නිකන් කිව්වොත් හරි අපරාධයක් නිසා තමයි මම ඔයාට මේ විදිහට කියලා දුන්නේ. මුල පටන් ගැනීම. හරිද? එහෙනම් ඔය ideas ගොඩක් ඔළුවට එන්න ඕනේ. countable uncountable right? නේද? අහසේ තියෙන වලාකුළු අපිට ගණන් කරලා ඉවර කරන්න බෑ. හැබැයි cloud කියන්නේ වලාකුළු, clouds කියන්නේ වලාකුළු. එහෙනම් ගණන් කරන්න පුළුවන් හින්දා 1 2 නේ බලලා කියන්න පුළුවන්. right මම යනවා දැන් එක ටෙන්ස් එකක් මම මෙයාලට නිකන් දාලා වශයෙන් ළමයාට කියලා දෙනවා. අපිට ඉංග්‍රීසි වල හම්බ වෙන මේ පළවෙනි ටෙන්ස් එක තමයි හරිද? හැමෝම දන්නවා මේක ඉගෙනගෙනම ඇති වෙලා ඇති නේද? මට මේක උගන්නලා ඇති වෙලා ජීවිත කාලය තුල වගේ simple present tense කියන එක. නිකන් ඕනේ මේව ගැන ඕන තරම් ප්‍රශ්න අහන්න හරි simple present tense කියන එක. ඒ කියන්නේ ළමයි අපි එදිනෙදා ජීවිතේ පුරුදු විදියට කරන දේවල් කියන්න පාවිච්චි කරන ටෙන්ස් එක තමයි මේක. ටෙන්ස් එක කියන්නේ කාලය. සාමාන්‍යයෙන් මේකින් හැදෙන වාක්‍යයක් වලට පාවිච්චි මේක නෑ ඉගෙන ගන්න නේද? කරනවා කියන එක මොන හරි දෙයක්. ඒ කියන්නේ මොන හරි යමක් කරනවා කියන අදහස ගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදියට මේ හැමදාම කරන දේවල් නේද? මම හැමදාම පාසල් යනවා. අම්මා හැමදාම බත්තු වෙනවා. අනේ පව්. අම්මා හැමදාම බත්තු වෙනවා. එයාලා බත්තු යද්දි ලුණු කපද්දි ඇහැට යන කඳුළු හංගගෙන තමයි ආයිසරා ඉනා වෙන්නේ. නේද? තාත්තා හැමදාම අපි තුමු තාත්තා හැමදාම රැට පත්තරය කියවනවා. නේද? මෙන්න මේ වගේ sentences තමයි simple present tense එකෙන් ලියන්නේ. ස්වභාවික සත්‍යයන් ලියනවා. මම මේ ඔක්කොම කියනවා දෙනව නෙමෙයි. මම එක ටියුට් එකක් තියෙනවා. ඉතින් කොහොම කියලා දෙන්න වෙනම. නමුත් නිකමට මම මේ දැන් කියලා දෙන්නේ මේ ටික. එතකොට අම්මා මම හැමදාම පාසල් යනවා. හරිද? ඉතින් subject verb object පිළිවෙලට තමයි මේකෙදි වාක්‍ය නිර්මාණය කරන්නේ. I subject go හරිද? to I go to school every day. මම හැමදාම ඉස්කෝලේ යනවා. mother cook නෙමෙයි දැන් cooks කියලා දන්නව නේද? mother cooks rice every day. අම්මා හැමදාම බත් වෙනවා. තාත්තා නේද? read එස් එකක් දාන reads. තාත්තනේ කරන්නේ වැඩේ. the newspaper. මේ ද එක එහෙම දාන හැටි තේරෙන්නේ නැත්නම් කියන්න මම එයාට ලින්ක් එකක් දෙන්නම්. මගේ කලින් ලෙසන් එකක් තියෙනවා and the ගැන. හරිද? මම පැහැදිලි කරපු එක. තාත්තා හැමදාම පත්තරේ කියවනවා. father reads the newspaper every day. every day. දැන් ළමයි simple present tense එක කියන්නේ ඔන්න ඔය වගේ එකක්. හරි? මම මේක ගැන ඔක්කොම කියන්න යන්නේ නැහැ. මේක එක උගන්නන්නම් වෙලා යනවා. සෑහෙන දේවල් තියෙනවා මේක ගැන කියනවා නම්. අපි අර දැන් මේ එක එක වයි කෙනගෙන ඉන්නවා වගේ ඔයාලා නොදන්න දේවල් මාර ගොඩක් තියෙනවා මේ simple present tense එක ඇතුලේ. අපිට සාමාන්‍යයෙන් ওই උදාහරණ තමයි හම්බ වෙන්නේ. ඒ වුණාට ඔයට උදාහරණ ඇතුළට ගිහිල්ලා බැලුවාම හරිම ලස්සන කවමදාවත් අහලා නැති දේවල් මරු දේවල් ගොඩක් අපිට හම්බ වෙනවා මේ simple present tense කියන එක ඇතුලේ. හරිද? ඒවා හරිම රසවත්.
එතකොට මම මේ ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියන එක ගැන තමයි පැහැදිලි කරගෙන යන්න හදන්නේ චුට්ටක්. එතකොට පුතේ මෙන්න මේ වගේ වාක්‍ය පටන්ගෙන තියෙන්නේ මේක පටන්ගෙන තියෙන්නේ මම කියලානේ. I වලින් තමයි ලියලා තියෙන්නේ ස්ටාර්ට් කරලා තියෙන්නේ. මේක තියෙන්නේ අම්මා කියලා. නේද? ඒ කියන්නේ මද ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එක ගත්තට පස්සේ මුලින්ම ලියලා තියෙන්නේ අම්මා කියන එකනේ. ක්‍රියාව කරන මිනිසයාගෙන් තමයි මේ වාක්‍ය පටන්ගෙන තියෙන්නේ. මම මේ කියන එක වචනයක්වත් ඔයාලට අහක දාන්න නැහැ. කොහොම වැදගත් ඒවා මේ සෙන්ටෙන්සස් හැම එකම පටන්ගෙන තියෙන්නේ ක්‍රියාව කරන එක්කෙනාගෙන්. මේ වාක්‍යයේ එකට තියෙන්නේ මම කියන එක. දෙකට තියෙන්නේ හැමදාම මෙතනනේ. ඔහොමනේ තියලා තියෙන්නේ. එතකොට මේ හැම එකම පටන්ගෙන තියෙන්නේ කරන එක්කෙනාගෙන්. කරන්නාගෙන් පටන් ගන්නා සෙන්ටෙන්සස්. කරන මිනිසයාගෙන් මේ පටන්ගෙන තියෙන්නේ. ඇක්ෂන් එක කරන මිනිසයාගෙන්. අන්න ඒවට කියනවා අපි සිංහලෙන් නම් කර්තෘකාරක වාක්‍ය කියලා. නේද? පැහැදිලිද? එහෙනම් කර්තෘකාරක වාක්‍යයක් කියලා කියන්නේ මොකද්ද? කරන මිනිහගෙන් පටන් ගන්න වාක්‍ය. ඒවට ඉංග්‍රීසි වලදී කියනවා active voice sentences කියලා. කර්තෘකාරක කියන එකට ඉංග්‍රීසි වලින් කියනවා active නේද? කියන්නේ ශක්තිමත් කටහඬ කියන එක නෙමෙයි ඈ. active voice කියලා කියන්නේ කර්තෘකාරක. active voice sentences කියන්නේ ඔන්න ඔය වගේ වට. කරන මිනිසයාගෙන් ආරම්භ කරන කෙනාගෙන් ඇක්ෂන් එක සිද්ධ කරන කෙනාගෙන් ආරම්භ කරන සෙන්ටෙන්සස් වලට කියනවා. එහෙනම් මොනවද කර්මකාරක කියන්නේ? කර්මපදයේ අරගෙන මුලට අන්නේ කර්මපදයේ මත කරලා පෙන්නන වාක්‍ය වලට කියනවා කර්මකාරක කියලා. හරිද? දැන් ඔයා බලන්න මේ සෙන්ටෙන්සස් හැදිලා තියෙන්නේ සබ්ජෙක්ට් එක එකතු වෙලා මුලට ලියලා නේද? ඊට පස්සේ verb එක ලියලා ඊට පස්සේ තමයි ඔබ්ජෙක්ට් එක දාලා තියෙන්නේ නේද? ඔබ්ජෙක්ට් එක ලියලා තින්නේ. මේකේ මේ හැම එකකම එහෙමයි. බලන්න. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ ඇක්ටිව් වොයිස් වාක්‍ය තමයි මේ හදලා තින්නේ මම. මේ හැම එකක්ම ඇක්ටිව් වොයිස්. හරිද? කර්තෘකාරක. ඒවයි පද පෙළ ගහිලා තියෙන්නේ මෙන්න මේ විදියට. හරිද? සබ්ජෙක්ට් verb ඔබ්ජෙක්ට් පිළිවෙලට තමයි පද ටික පෙළ ගහිලා තියෙන්නේ. මම ඔන්න පෙන්නනවා ඊතලයකින් ඔයාලට. සබ්ජෙක්ට් verb ඔබ්ජෙක්ට්. හරිද? ඒ පිළිවෙලට තමයි පද සෙට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ බබාලා මුලින්ම තියෙන්නේ සබ්ජෙක්ට් එක. නේ? අම්මා බලන්න සබ්ජෙක්ට්. ඊට පස්සේ verb එක cooks. ඊට පස්සේ තමයි ඔබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඔබ්ජෙක්ට් එක සෙට් වෙන්නේ. සමහර ඒවා ඔබ්ජෙක්ට් නෑනේ නේ. මේක පළවෙනි එකේ නම් I තියෙනවා go තියෙනවා. නේද? සාමාන්‍ය සබ්ජෙක්ට් එක verb එක දෙකට ඇවිල්ලා තමයි ඔබ්ජෙක්ට් එක අගට සෙට් වෙන්නේ. එතකොට කර්තෘකාරක වාක්‍යවත් ඇක්ටිව් වොයිස් කියන්නේ ඔන්න ඔය වර්ගයේ ඒවා. ටෙන්සස් 12ටම මේ විදිහ ආකෘති තියෙනවා හදන හැටි පද දාන හැටි. හරි. ඊළඟට මම කියලා දෙන්නම් පැසිව් වොයිස් කියලා කියන්නේ මොකක්ද කියන එක. හරිද? සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකකින්ම තමයි මේ උදාහරණ ගන්නෙ. හරිද? සරලව පැසිව් වොයිස් කියලා කියන්නේ මම පාඩම උගන්වන්න නැතුව මේක වටෙන් තමයි තාම කියන්න යන්නේ. කර්මකාරක කියලා දන්නවනේ. කර්මකාරක කියලා කියන්නේ ඉංග්‍රීසි වල නම් තියෙන හරිම ලේසි එකක්. ළමයින්ට මේක උගන්වලා දෙන විදිහින් තමයි මේක තිත්ත වෙන්නේ. බය හිතෙන්නේ. හරිද? දැන් එක එක ටෙන්සස් මං කිව්වා 12ක් තියෙනවා කියලා. මේ 12න් හරිද? 8කට හතරක් නෑ. yes ටෙන්සස් 8කට තියෙනවා. හරිද? පැසිව් රටා. කියන්නේ ටෙන්සස් 12ටම පැසිව් රටා නෑ. එක එක හරිද? පැසිව් රටා 8ක් තියෙනවා. මේ ප්‍රධාන ටෙන්සස් 12 ගත්තාන් පස්සේ හැම ටෙන්ස් එකකටම දැන් හැම මිනිස්සෙකුටම ෂැඩෝ එකක් තියෙනවනේ. ඒ වගේ හැම ටෙන්ස් එකකටම ඇක්ටිව් පැසිව් කියලා ප්‍රභේද දෙකක් තියෙනවා. නමුත් සමහර ටෙන්ස් වලට පැසිව් කියලා එකක් නැහැ. හරිද? දැන් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක අපි කතා කරද්දි එයාගෙන් මම ලියනවා මෙහෙම එකක්. පැසිව් කියන එක සරලවම තේරුම් කරන්න මෙහෙම. මම අම්මා මෙහෙම ගන්නකො අපේ අම්මා මට හැමදාම බනිනවා. මේක ඇවිල්ලා
සිංහලෙන් දැකව මම තේරෙන්න ඕන මේක පටන් ගන්න අපේ අම්මගෙන් කියලා. ඒක නිසා මෙයා ඇක්ටිව් වොයිස් කතෘකාරකය අපේ අම්මා කියලා තමයි පටන් ගන්නෙ නේ. ඉතින් මම ලියන මේ සෙන්ටෙන්ස් එක ඇක්ටිව් වොයිස් එකක් කියලා තමයි කියන්නේ. හරිද? අපේ අම්මා මට හැමදාම බනිනවා. our mother කියලා තමයි පටන් ගන්න නේද? හැබැයි පැසිව් වොයිස් මේ වගේ එකක් අරගෙන මේක කර්මකාරකයට හරවද්දී මට පද ටික පෙළ ගහ ගන්න ඕන ක්‍රමයක් තියෙනවා. මම මේවා පැසිව් වොයිස් වලට හරවන්න හදන්නේ. හරිද? පැසිව් හදන්න හදන්නේ. එතකොට පැසිව් හදද්දී අපි කටපාඩම් කරගන්න ඕන, හිතේ තියා ගන්න ඕන සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ වාක්‍යයක නම් පැසිව් හදන්නේ මෙන්න මෙහෙමයි. ඔබ්ජෙක්ට් පදයේ මුලට දාලා හරිද? am හරි is හරි are හරි ගන්නවා ඊළඟට. ඊළඟට ක්‍රියාපදය අරගෙන ඒක verb එකේ ත්‍රි ස්වරූපය හෙවත් past participle කියන වර්ගයෙන් තියෙනවා. මොකද්ද? past participle කියන වර්ගයෙන් තියෙනවා. අන්තිමට තමයි දාන්නේ අර by දාලා අපිට පුළුවන් by දාලා ඒ තියෙන වාක්‍යයේ subject එක අගට දාන්න. ඒක ඕනනම් විතරක් කරන්න ඕන වැඩක්. මෙන්න මේක තමයි රටාව simple present tense එකේදී පැසිව් වොයිස් හදන රටාව මේ මම ලිව්වේ. හරිද? රතු පාටින් තියන්නම්. වැදගත් නිසා. මම ඔයවා ගැන උගන්වනවා එක එක ටෙන්ස් එකට එක එක කියලා දීලා. මේ රටාව ළමයාට මතක් වෙන්න ඕන පටස් ගාලා. simple present tense වාක්‍යයක පැසිව් හදන්නේ කොහොමද? object am is are v3 by subject. මේ මෙහෙමයි. දැන් මේ දීලා තියෙන වාක්‍යයේ මම පැසිව් වලට හරවද්දි සාමාන්‍ය සිංහල තේරුම් මම ලියන්නම්. මගේ සිංහල පැසිව් නම් නිවැරදි නෑ. මම මේ හදන එකේ ඉංග්‍රීසි එක හරියට තේරෙන්න ඕන නිසා මම කියනවා මට බනිනවා. මට හැමදාම බනිනවා. අපේ අම්මා විසින්. එන්න මේ විදිහට තමයි සිංහල මීනින් එක සාමාන්‍යයෙන් පැසිව් එකේ එන්නේ. හරිද? අපේ අම්මා මට හැමදාම බනිනවා. මම පටන් ගන්න මේක පැසිව් කර්ම මේක පටන් ගන්න සබ්ජෙක්ට් එකකින්. දැන් බලන්න උඩ වාක්‍ය අරගෙන ඔයාට ඕන දන්න අයට මේක දාන්න පුළුවන්. හරිද? අපේ අම්මා මට හැමදාම බනිනවා. ඔයා බලන්න පුතේ මේම මුලින්ම ලියන්න ඕන මොකක්ද එහෙනම්? උඩ වාක්‍ය තුල තිබෙන ඔබ්ජෙක්ට් පදය. මේක මේ රටාවට අනුව පද පෙළ ගැහුවොත් තමයි මේ අර්ථය එන්නේ. අපේ අම්මා මට හැමදාම බනිනවා කියන සෙන්ටෙන්ස් එක අරන් ඒකේ තියෙන පද කෑලි ටික මෙන්න මේ උඩ රතු පාට කුටුවේ තියෙන පිළිවෙලට ගන්නවා. මුලින්ම ලියන ඔබ්ජෙක්ට් එක. බනින්නේ කාටද? මට. ඔබ්ජෙක්ට් එක විදිහට මට කියන කෙනා මුලට එනකොට මී කියලා පටන් ගන්නෙ නෑ. අපි I කියලා තමයි පටන් ගන්න ඕන. හරිද? I. ඊට පස්සේ I කියන එකකට ගැලපෙන්නේ am is are තුනෙන් කවුද? am කියන එක නේද? I am. ඊළඟට ලියන්න ඕන මම මොකද්ද? ක්‍රියාපදය. ක්‍රියාපදය මොකද්ද? blame. මම ලියන්න ඕන v3 එකෙන්. ඒ නිසා d අකුරකුත් දානවා. blamed. I am blamed by කියලා දාලා කවුද බනින්නේ අරකේ? සබ්ජෙක්ට් එක කවුද? අපේ අම්මා. our mother. පැහැදිලිද? I am blamed by our mother. මට හැමදාම බනිනවා අපේ අම්මා විසින්. දැන් මේ පාර ළමයා හයි සර් ඉතින් උඩ එකේ තියෙන්නෙත් ඕකනේ යට එකේ තියෙන්නෙත් ඕකනේ. Why do we need to form two sentences like this? ඇයි අපිට මේ වගේ දෙකක් හදන්නේ? හේතුවක් තියෙනවා ළමයි. ඇයි අපි කවින් මේ වගේ දෙකක් හදන්නේ? කවුරු අහනවා ඇයි පැසිව් එකක් හදන්නේ මං? මේක තියෙන එකමනේ මේකේ තියෙන්නේ ඉතින්. නේ? මට බනිනවා අම්මා විසින් මට බනිනවා දෙකම එකයි නේ සර්. ළමයි ඕව තමයි ප්‍රශ්න. කාටද පුළුවන් ආන්සර් එක දෙන්න? Right. You can say if you know it you can tell it to me in Sinhala or English. මොන භාෂාවෙන් හරි කමන්නේ කියන්නේ ඇයි කර්මකාරක හදන්නේ අපි කොහොම? විභාගෙට ලකුණු ගන්න නම් නෙමෙයි. අවුරුදු 10ක් ගිහින් තියෙන ඉස්කෝලේ දැන් ඈ ක්ලාසස් ගිහින් තියෙනවා මොකටද හදන්නේ පැසිව්? What's the reason behind forming passive sentences? කවුද කියන්නේ? කාට හරි කියන්න. කාට හරි කියන්න නෙමෙයි ගියා. දැන් කාට හරි කියන්න තමයි අපි මේ හදන්නේ. කියන්නේ ඉතින් අපි ඔයාලා ළමයි උතර බලන්න
මේ වාක්‍යයේ තියෙන තේරුමමනේ දැන් මේකේ තියෙන්නේ නේ ඇත්තටම. ඇත්ත කතාව ඒකනේ. දැන් තාත්තා මට ගහනවා කිව්වත් එකයි මට ගහනවා තාත්තා කිව්වත් එකයි. අම්මා මට බයිනවා හැමදාම කිව්වත් එකයි මට බයිනවා අම්මා හැමදාම කිව්වත් එකයිනේ. තේරුම එකයිනේ. අර්ථය එකයි. පද ටික විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ඇයි මෙහෙම ලියන්නේ? කවුරු හරි වාට කවදා හරි එක කියලා තියනවද? එම පැසිව් කියලා ඉගෙනගෙන තියෙනවනේ අපි ඉස්කෝලේ යනකොට. Yes. Nirmala gave the correct answer. To change the main subject. Yes, that is also correct. හොඳට අහගන්න. මෙහිමයි අපි දැන්. හරිද? මගේ ටීම් එකේ ඉන්නේ ඔයාලා. දැන් ඔයාලා පර්ෆෙක්ට් වෙන්න ඕන. ලංකාවේ ඉන්න බෙස්ට්ම ළමයි වෙන්න ඕනේ. අපේ අම්මා හැමදාම බයිනවා මට බයිනවා අම්මා හැමදාම කියලා ඔය ලියලා තියෙන එක. මම දැක්ක කවුද මේකට අමතර දෙයක් කියන්නේ නඳුන්ගේ හැමදාම බයිනවා කියනකොට එවරිඩේ දාන්න ඕනේ. අර නිතරම බනිනවනම් තමයි පුතේ always දාන්නේ. මෙහෙමයි. අපි හදිසි අපිට පුළුවන් passive voice වාක්‍යවලදී පොඩි ක්‍රමයක් තියෙනවා මෙන්න මේ කපන එක. සබ්ජෙක්ට් එක අයින් කරන්න පුළුවන් ඕනනම්. ඒ කියන්නේ හරිද? ඕනනම් මට අපේ අම්මා විසින් කියන කැලල අයින් කිරීමට නීතියක් තියෙනවා. passive voice වාක්‍ය තුලදී ක්‍රියාව කරන කෙනා අයින් කරන්න පුළුවන්. කියන්නේ අපේ අම්මා විසින් මේක කරන්නේ. එයා අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද අයින් වෙන්නේ මේකේ? by our mother. එතකොට ඉතිරි වෙන්නේ මොකද්ද? මට හැමදාම බනිනවා. හරිද? මොනවා කියනවද මන් දන්නේ මේ සර් කියලා බලයිවා. ඉන්නකො මම මේක පැහැදිලි කරලා දීලා තමයි යන්නේ අද. මට හැමදාම බනිනවා. දැන් ඔයාට ඕන වෙනවා කියන්න කාට හරි මට හැමදාම බනිනවා. නේද? මට ඉඳලා ඇති වෙලා තියෙන්නේ මට හැමදාම බනිනවා. හැමදාම බනිනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්න ඕන වෙනවා. මට හැමදාම බනිනවා. ඔච්චරයි ඔයාට කියන්න ඕන වෙන්නේ. වෙන මොකක්වත් ඕන වෙන්නේ නැහැ කියන්න. මට හැමදාම බනිනවා. නේද? බත් කනවා. හරිද? කරන කෙනෙක් ඉන්නවද මේ දීපු සෙන්ටෙන්ස් දෙකේ? මම දැන් මේ නිල් පාට කරන්න. නිල් පාට නෙමෙයි. නේද? මේ දෙක මම කළු පාට කරන්න. මෙන්න මේ කළු පාටෙන් ලියපු සෙන්ටෙන්ස් දෙක අපිට ඉංග්‍රීසි වලින් කියද්දි හරි කොහොම හරි ඔයාට පේනවද මේකේ ක්‍රියාව කරන කෙනෙක් ඉන්නවා කියලා? එහෙම කෙනෙක් නෑ එකකවත් නේ. මට බනිනවා කියලා විතරයි තියෙන්නේ. බත් කනවා. ඔයා කාට හරි පොලිසියට කෝල් එකක් දීලා කියනවා මට හැමදාම බනිනෝ කියලා. එතකොට ළමයි මට හැමදාම බනිනවා කියලා කියනකොට මේකේ සබ්ජෙක්ට් එකක් නෑ. කතෘ කෙනෙක් නෑ. මෙන්න මේ වගේ දෙයක්. බත් කනවා. පුළුවන් නම් ඉංග්‍රීසි වලින් දාන්නකෝ chat එකට. බත් කනවා කියලා. නඳුන්ගේ එක හරි මම මේක අහුණා. yes. ඒකත් ලෝනේ. නිර්මල හොඳයි දැන්. ගොඩක් දියුණු වෙලා සෑහෙන්න. now චමිත් මధుශංකගේ ආන්සර් එක හරි. මේක කොමන් ආන්සර් එකක් කට්ටියට පේනවා. ගිහාන්ගේ අපේ චානකගේ පොඩි වැරද්දක් තියෙනවා. මම කියලා දෙන්න. මට හැමදාම බනිනවා. දැන් උඩ එකේ තියෙනවනේ මට හැමදාම බනිනවා කියන එක ඉතිරි වෙන්නේ කොහොමද? ආයි පැසිව් හදලා ඉවර වෙලා නේද? පැසිව් වොයිස් වලට හරවලා ඉවර වෙලා ඒ හරවගත්ත පැසිව් එකේ අග තියෙන සබ්ජෙක්ට් එක කපනවා. අර සමීකරණය මතක තියෙන්න ඕන හදපු හැටි හරිද? මට හැමදාම බනිනවා. එතකොට ඉංග්‍රීසි වලින් එකපාරට කියන්න ඕන වෙනව කොහොමද? I am blamed every day. I am blamed every day. Blame නෙමෙයි blamed. I am blamed every day. මට හැමදාම බනිනවා. බත් කනවා. බත් කනවා කරන කෙනෙක් නෑනේ. eat rice කියන්නේ බත් කන්න කියලා කාට හරි කියන්න අපි කියන්නේ. rice බත් ඒක වචනයි. rice is eaten. තාම මේක උගන්වන්නවත් පටන් ගත්තේ නෑ ලෙසන් එක. හරිද? මේක ඉතාම වැදගත් පාඩමක් ගැන ළමයෙක් ප්‍රශ්නයක් අහපු නිසා මගේ යුතුයකම තමයි මේක එක්ස්ප්ලেইন කරන එක.
ඒක අසාධාරණයක් උනේ නෑ දුවලා පුතාලාට කාටවත්. මොකද සමහර ප්‍රශ්න මන් අහපු ළමයින්ට ඒවා පොදුවේ අහුවාම පොඩි සමහර කන්සෙප්ට් වැරදුනා නේද? ඒක නිසා මේක ඔයා දන්න පාඩමක් සර් අද කියලා දුන්නා නෙමෙයි. අපි හැමෝම තුල නොදන්නා කොටස් තිබී හසු වුණා මේක උගන්වන්න යද්දී. එතකොට ඒක ඔයාට ඉම්පෝටන්ට්. රයිට්. ඉතින් ඔයා තක්සේරු කරන්න ඕනේ, ඔයා දැනගන්න ඕනේ, ඔයා දන්නවා දැනටමත්. පරණයි ගොඩාක් පරණයි කොහොමත් දන්නවා. ඔයාට ඉංග්ලිෂ් වල යම් දෙයක් තේරෙන්න ගන්නවද කියලා වෙනදට වඩා. ඒක තමයි එන්න ඕනේ එකට. ඒක ඔයාගේ නිපුණතාවයක්. මම ඇවිල්ලා මේ පොඩි පෙන්눔 කිරීමක් විතරයි කරන්නේ. ඔයා හපනෙක්. ඔයා මෝඩ නෑ. ඔයාට බැරි නෑ. වැඩේ තියෙන්නේ අපි මේව පෙන්නලා දුන්නේ නැති එකයි මීට කලින් නේ. අපිට කට්ටිය කවුරුවත් අපිට මේක පෙන්නලා දුන්නා නම් අපි මේව වර්ධින්නේ නැහැ කොහෙවත්. රයිස් ඉස් ඊටින් කියන්නේ බත් කනවා කියන එක. හරිද? දැන් බත් කනවා දැන්. ඔයා හිතන්නකෝ මේ ඔන්න ඕකට තමයි පැසිව් කියන්නේ. ඔක තව එහාට යනවා බත් කනවාද කියලා විතරක් අහන ඉස්මුලට ගන්නවා. හරි? මම මේක ඉක්මනට ඉවර කරන්න පුතේ ආ බය වෙන්න. දැන් උඩ තියෙන එක ගමු. මට හැමදාම බනිනවා කියලා විතරක් කියන්න. අපිට ඉංග්‍රීසියෙන් ඕන වුණොත් අපි කියන්නේ හදාගන්න එක මේ කොටු කළා මම උඩ ඉඳන් ආවේ. අපේ අම්මා මට හැමදාම බනිනවා කියන එකෙන් මට අපේ අම්මා කෑල්ල ඕනේ නැහැ. එහෙනම් අපිට පැසිව් ඕන වෙන්න හේතුව තමයි යම් කිසි වාක්‍යයක් සබ්ජෙක්ට් එකක් නැතුව පවසන්න ඕන වුණාම. මෙන්න මේ වගේ අවස්ථාවලදී සබ්ජෙක්ට් එක මේකත් පැසිව්. කරපු එකන සහ මුලින්ම අයින් කරන ලද පැසිව් එකක්. සුද්ධ පැසිව් වාක්‍යයක්. pure original genuine පැසිව් එකක් මේක. I am blamed every day. හරිද? කරන කෙනා නැතුව වාක්‍ය පැවසීමට ඕන නම් අපි හදන්නේ පැසිව් එකෙන්. ඒකට සුද්ධ කියනවා polite method එකක් කියලා. ඒක හරිය විනීතයි කියලා. අපිට උදව් කරනවා. ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? ඒවා කියන්න තමයි පැසිව් තියෙන්නේ. එහෙනම් tenses 12න් 8කට පැසිව් ඇත. හරි? එතකොට මේ හැම ටෙන්ස් එකකම මේ ක්‍රමය ඉගෙන ගත්තට පස්සේ ඔයාට ඉංග්‍රීසි වල කතා කරන්න ලියන්න කියන්න බැරි වෙන දෙයක් නැහැ. ඔක්කොම පුළුවන් වෙනවා. හරිද? මෙන්න මේ වගේව තමයි පැසිව් වලින් අපි සාමාන්‍ය simple present tense එකෙන් හදන්නේ. මට ගහනවා, මට උදව් කරනවා. හරිද? ඉංග්‍රීසි පුළුවන් නේ මේවා කියන්න ලියන්න පුළුවන් වෙන්න ඕන. මට උදව් කරනවා. හරිද? අපිට බනිනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මේව කරන කවුරුවත් නෑ. මමවත් අනම්මනම් නෑ මේක නේද? ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. නේද? තේ කෝප්පයක් බොනවා. තේ බොනවා. තේ කෝප්පයක් බොනවා. හරි රයිට්. මං හැමදාම තේ කෝප්පයක් බොනවා හවසට. මම ඒක තමයි මේ ගත්තේ. තේ කෝප්පයක් බොනවා. මේ ටික ලියාගන්න. හරිද? රචනා ලියනවා. මේ ටික හොඳ ඔයාලගේ ෂෝට් නෝට් කොලයක ලියලා මේ ටික කරලා හෝම්වර්ක් එක මට එවන්න. හරිද? දැන් හෝම්වර්ක් කරන්න පටන් ගන්න ඕනේ මේ අවුරුද්දේ. ඇක්ටිවිටි තියෙනවා. ටෙක්ස්ට් බුක් එක, වර්ක් බුක් එක, ඒ විතරක් නෙමෙයි පේපර්ස් ගොඩාක් මම try කරනවා 50කට වැඩි කරන්න. 50ක් 100කට යන්න පුළුවන් වැඩි හොඳයි. පුළුවන් තරම් පේපර්ස් කියලා දෙන්න. 50ක්වත් කියලා දෙන්න තමයි මගේ අයිඩියා එක තියෙන්නේ. අමතර ක්ලාසස් දාන ඒවට විශේෂ අය කිරීමක් නෑ. you know සල්ලි නෙමෙයි මට වැදගත් වෙන්නේ quality එක. නිසා ඔයා ගාව quality එක හැදෙන්න ඕන. අංක එක. ඉතින් මේ මම කියලා තියෙන ෆීස් එක මේ මං ඉල්ලන්නේ වගේ හෝම්වර්ක් එක ඉස්සෙල්ලා. අම්මලා තාත්තලාත් එක්ක තමයි ඒ ගනුදෙනුව තියෙන්නේ. ඔයාලත් එක්ක තමයි අධ්‍යාපනික ගනුදෙනුව. හරිද? ඒක නිසා මේ worry වෙන්න එපා. ඉගෙන ගන්න ඔයාලට ක්ලාස් එක තේරෙනවා නම් වගේ යාළුවන්ට කියන්න දැන් මේ අවුරුද්ද පටන් ගත්ත නිසා මුලින් ඉඳන් online join වෙන අයට ඉන්න පුළුවන්. මෙන්න මේ වගේ sentences ලියන හැටි අපිට කරන්න නම් පැසිව් ඕන වෙනවා. ඉතින් මේ ටික අරගෙන පැසිව් එකට හරවද්දී මම තාම ඇත්තටම පාඩම ඉගෙනුවේ නෑ. හරිද? මට උදව් කරනවා. ඔයාගේ උත්තරය ඔයා ලිව්වනම් මම ලියන උත්තර ටිකත් එක්ක ඔයා චෙක් කරගෙන අපි වැඩේ ඉවර කරමු. මට උදව් කරන දාන්න ඔයාගේ answers right. I මේක ලබන සතිය වෙනකොට පුළුවන් වෙනවාම තමයි ලබන සතිය මම උගන්වන්න ගන්න මේ ටිකත්. I am helped. මට උදව් කරනවා. හරිද? I help නෙමෙයි. help me නෙමෙයි. I am helped. මට උදව් කරනවා. අපිට බනිනවා. We are blamed. blame නෙමෙයි blamed. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා.
නේද? English is learnt. එනක learned. A cup of tea is තේ කෝප්පයක් drunk. A cup of tea is drunk every day. හැමදාම තේ කෝප්පයක් බොනවා කියන්නේ එහෙමයි. රචනා ලියනවා. Essays are written. Essays are written. රචනා ලියනවා. ඔන්න ඔව්වට තමා පැසිව් කියලා කියන්නේ. කියන බව විතරක් පෙන්නවා. එහෙනම් වැඩේ අපි දැක්කේ කවර එක? ලබන සතිය අපි පැක් එක ඕපන් කරලා බලමු. අද අහනවා අම්මේ ජෑම් බෝතලයක් කියන්නේ මොකද්ද? අම්මා කඩෙන් ගෙනහලා ජෑම් බෝතලේ පෙන්නනවා. ලබන අපි ඊළඟට තමයි පාන් කෑල්ලක එක ගාලා රස විඳින්නේ නේද? එහෙනම් ක්ලාස් එකේ අද මම පෙන්නුවේ ළමයි කහපු ප්‍රශ්නකින් තමයි මම කරන්න තිබ්බ ලෙසන් එක පැත්තක තියලා පොතේ ටෙක්ස්ට් බුක් එක ගැන කියන්න දෙන්නේ හිටියේ. මේක කියලා දුන්නේ. ඉතින් ඔයාලගේ ක්ලාස් එකට කැමති නිසා තමයි මම ටයිම් චේන්ජ් කර හරි කොහොම හරි උදේ නැගිටින හරි මේ වැඩේ අදගෙන ආවේ. දැන් මේ ටයිම් එකට යන්න පුළුවන් ගොඩක් අයට. මම මේකේ රෙකෝඩින් එකක් දෙනවා. අද එන්න බැරි වෙච්ච ළමයි කීප දෙනාට. රයිට් ඒත් ඒක හරි නිසා. ඉතින් ඔයාලට ලයිව් මොනවා හරි ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. මේ ඇවිල්ලා ජෑම් බෝතලේ කවර එක පෙන්නුවා විතරයි. ලබන සතියේ අපි මේක ඕපන් කරලා රස බලමු. ලෙසන් එක ටෙන්සර්ස් ඕනෙම දෙයක් එක්ක ඔයාලට තියෙන ගැටලුත් එක්කම ඉස්සරහට කරගෙන යන්න. ඒක ක්ලියර් කරගෙන. එහෙනම් today I'm going to conclude the class. I remind you again as a short note, we should know about tenses and we should learn about that, and if we do not know about tenses, we will be unable to form or write anything in English. එන රචනා ලියන්න බෑ කියලා අඬන්න එපා කවදාවත් කවුරුත්. රචනා ලියනවා කියන එක බොරු වැඩක් කටපාඩම් කරලා නම්. රචනා ලියනවා කියන එක හදාගන්න නම් හිතට එන ඕන වාක්‍යයක් ඉංග්‍රීසි වලින් ලියන හැටි ඉගෙන ගන්න ඕන. ඒකට ඔයා ටෙන්සස් දැන ගැනීම කියන එක ගොඩාක් උදව් වෙනවා. හරිද? එහෙනම් හිතට ගොඩාක් උමනාවක් තියෙනවා ඉගෙන ගන්නවා මං කියලා. මගෙන් මේ වැඩේ අල්ලගත්තොත් ඔයාට ඊට පස්සේ කවදාවත් A level කාලේදීවත් ටියුෂන් වලට සල්ලි වියදම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඉංග්‍රීසි වලට. ඒ යුනිවර්සිටි ගියත් ඔයාට ඕන දෙයක් පුළුවන් රයිට්. හැම ළමයා ගැනම අඩුපාඩු කියන්නත් තියෙනවා හොඳ කියන්නත් තියෙනවා. මම මේක මේ වෙලාවේ කියන්න යන්නේ නැහැ. පේරන්ට්ස් මීටින් එකකුත් ගන්නම් දෙසැම්බර් මාසේ අන්තිමට වගේ කතා කරන්න විනාඩි 5ක් විතර යාලට. ඔයාලා ගැන මට සතුටුයි. හැබැයි හෝම්වර්ක් විදියට දෙන වැඩ ඊළඟට දැන් පටන් ගන්න ඕනේ කොහොමදත්. අපේ පොතේ හම්බ වෙනවනේ එකක්. ඒක ලබන සතියේ කියලා දීලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාලට grade 10 class එකේ එකට සහ 2021 නෙමෙයි 20 O level class එකේ පන්ති වලටත් අර ලින්ක් එක දාමු තැන්දී හම්බ වුණොත් ඔයාට ඕනනම් ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මගේ ක්ලාස් එකේදී ගොඩක් අය එනවා 11:00කට අමතරව දාණේවට සෙට් වෙලා ඉගෙන ගන්නවා. ගොඩක් අයට එකකින් දෙයක් ගන්න පුළුවන් නිසා. හරි එහෙනම් thank you so much for joining today and I'm going to conclude the class right now. Right? ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. හරි එහෙනම් මම ක්ලාස් එක ඉවර කරන්න නේද? good luck හැමෝටම.